Good morning. Sujit, good morning. Good morning, sir. Right. අපි මම හිතන්නේ ඔයා විතරයි දැනට ජොයින් වෙලා ඉන්නේ. අපි ඉනිසියලි ස්ටාර්ට් කරමු. අනිත් අය එනකම්. එතකොට දැන් අද මම සාකච්ඡා කරේ ඔයගොල්ලොත් එක්ක අපි පසුගිය ප්‍රශ්න පත්‍ර තෝරාගත්ත ටිකක් සාකච්ඡා කරන්න. එතකොට මම මේ වෙනකන් ඔයගොල්ලන්ට මම සිලබස් එක කොටස් 4කට බෙදලා අපි සාකච්ඡා කරා. එතකොට ඒක සාකච්ඡා කරන ගමන්ම ඒකෙදි ප්‍රසන්ටේෂන් එකක් එහෙම නැත්නම් ඩීටේල් නෝට් එකක් ඊට පස්සේ කෙටි සටහනක් සහ වෙනම සමරි එකක් ප්‍රසන්ටේෂන් සමරි එකක් දුන්න සිලබස් එක. ඒතර ඒ ටික තමයි මම දැනට ඔයගලන්ට දීලා තියෙන්නේ. එතකොට දැන් ඊට අමතරව මම අද ෂෙයා කරා තෝරාගත්ත ප්‍රශ්න කොටස් 4කට බෙදලා. ඒතර ඒකෙන් අපි පුළුවන් ප්‍රමාණයක් අද සහ තවත් දවසක සාකච්ඡා කරනවා. ඊටු ටික ඔයගලන්ට ඒක රිෆර් කරන්න පුළුවන් මට්ටමට මම ඒක තියලා තියෙන්නේ. එතකොට දැනට දැනගන්න තියෙන විදිහට අපිට විභාගේ ගොඩක් වෙලාවට මැයි අන්තිම සතියේ එහෙම නැත්නම් ජූනි මුල වගේ වෙන්න පුළුවන්. එතකන් දැන් අපි හුඟක් වෙලාවට තව දැන් ඊළඟ 4 වෙනිදා මම ක්ලාස් එක කරන්නේ නැහැ. ඒ වෙනකොට මම දෙවෙනිදා හවස ක්ලාස් එකක් කරනවා. ඒ වෙනකොට මට හිතෙනවා යම් ප්‍රමාණයකට අපිට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරගන්න ඉවර කරන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි IBSL එකෙත් මම හිතන්නේ ක්ලාසස් ගොඩක් වෙලාවට ෆස්ට් වීක් එකේ වගේ වෙනකොට ඉවර වෙවි. ඊට පස්සේ අපිට මාස දෙකක කාල සීමාවක් තියෙනවා තියරි එහෙම නැත්නම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. ඒතර ඔයගොල්ලන්ට මම එදා කිව්වා වගේම කිව්වේ දැන් එතනින් එහාට ඊට පස්සේ දැන් ඔය මම කියපු කොටස් 4 තියෙන ටික සහ පහුගිය ප්‍රශ්න පත්‍ර දිගටම සාකච්ඡා කරනකොට මොනවා හරි ගැටලුවක් තිබුණොත් ඕන වෙලාවක කතා කරලා ඒ පිළිබඳ ගැටලු निराකරණය කරගන්න අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා. ඒකේ පුළුවන් තරම් ඉක්මනට ඉවර කරලා අපි ඒ ටික සාකච්ඡා කරලා ඉවර කරගමු. රයිට්. එහෙනම් එහෙම කියන ගමන්ම අපි පටන් ගමු. මුලින්ම මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරගන්නම් සාමාන්‍යයෙන් අපිට වැඩිපුරම ඒ කියන්නේ නැත්තම් හැමදාම එන ප්‍රශ්නයක් සහ ලකුණු 20 එතෙන්ටම යොමු වෙන ප්‍රශ්න කීපයක් ඇහෙනවා. ඒක තමයි මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියන එක. එතකොට දැන් මම තෝරගත්ත මුලින්ම ප්‍රශ්නේ 17 සැප්තැම්බර් කියන එක. ඒතර දැන් අපි මේකේ ගාන දිහා බැලුවොත් මේ જાතියේ ගණන් වල අපිට ක්‍රම කීපයකට ප්‍රශ්න ඇහෙනවා. ඒ වගේ එකක් තමයි සමහර වෙලාවට අහනවා එකක් මූල්‍ය අනුපාත එහෙම නැත්නම් මූල්‍ය වාර්තා අපිට යම් ප්‍රමාණයකට දත්ත දීලා ගණනය කිරීමක් කරන්න වෙනවා. හරිද? එහෙම නැත්නම් අපිට සමහරලාවට මේ වගේ දත්ත දීලා ඒක විශ්ලේෂණයක් කරන්න එනවා. ওই දෙක තමයි සාමාන්‍යයෙන් අපිට මේ තාක් හම්බ වෙලා තියෙන්නේ. එතකොට දැන් අපිට මූල්‍ය අනුපාත ගණනය කිරීමක් කරන්න ආවොත් ඒ සම්බන්ධයෙන් අපි යම්කිසි ප්‍රමාණාත්මක දැනුමක් තිබිය යුතු නිසා තමයි මම අර මූල්‍ය වාර්තා විශ්ලේෂණය කරනකොට කිව්වේ දැන් ඔයගොල්ලෝ මම දීප අසයින්මන්ට් එකකුත් ඇති පුළුවන් තරම් ඒ මූල්‍ය අනුපාත වලට ෆැමිලියර් වෙන්න ඕනේ. මොකද සමහරලාට පොඩි දෙයක් වුණත් ඒ වෙලාවට අමතක වෙන්න පුළුවන් නිසා කීප පාරක් ඒක හදලා ඒකට සූදානම් වෙලා යනවා. උදාහරණයක් වශයෙන් ජංගම අනුපාතය කොහොමද හදන්නේ? ශ්‍රේණික අනුපාතය කොහොමද හදන්නේ? එතකොට දල ලාභාන්තිකය, ශුද්ධ ලාභාන්තිකය කොහොමද හදන්නේ? එතකොට ඒක අපිට එක්පාර කෙටි ප්‍රශ්නයකට උනත් එන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලාම අපි යම්කිසි ආකාරයකට අපි ඒක දැනුවත් වෙන්න ඕනේ කොහොමද ඒක හැදෙන්නේ කියන එක. දෙක තමයි අපිට මේ විදිහට ප්‍රශ්නයකට ඒක දීලා ඊළඟට අපිට කියන්න පුළුවන් ඒක මත තවදුරටත් විශ්ලේෂණයකට යෙදෙන්න. ඒක මේ පුදුලන ණය අවශ්‍යද? අවශ්‍ය නැද්ද? නව අවශ්‍ය නම් අපි මොනවද මේ පිළිබඳව තවත් බැලිය යුතු සාධක? ඒතර ඒ වගේ ප්‍රශ්නත් අපෙන් අහන්න පුළුවන්. ඒතර ඒ වගේ ප්‍රශ්නයක් තමයි 17 සැප්තැම්බර් කියන එක තියෙන්නේ. ඒතර මේකෙදි දැන් ගත්තොත් මූලිකවම අපි ප්‍රශ්න ටික සාකච්ඡා කරලා බලමු. ඉහත කරුණු මත ණය ලබා දිය යුතුද නැද්ද කියලා තීරණය කරන්න කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. එතකොට ඒ ණය ලබා දීමේදී තවදුරටත් අපි සලකා බැලිය යුතු කාරණා නිර්දේශ තියෙනවද? එහෙම නැත්නම් අපි ණය ලබා දෙන්නට තීරණය කරනවා නම් මොන වගේ සාධක වලට යනවද කියන එක. ඊළඟ 3-4 කියන එකේදී සාමාන්‍යයෙන් ගත්තොත් අධි වෙළඳාම ගැනත් ඒ වගේම අධි වෙළඳාම දැනගත හැකි කෙසේද? දැන් මේ කියන්නේ කාර්ක ප්‍රාග්ධන සම්බන්ධ යම්කිසි ඒ තියෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කරනවා 3-4 දී. එක දෙකෙත් ගොඩක් වෙලාවට මේ කාර්ක ප්‍රාග්ධනය සම්බන්ධ
දෙයක් වගේ තමක් බලනවා කියලා හිතෙන්. දැන් මේ දිහා බැලුවාම අපිට ගොඩක් වෙලාවට තේරෙනවා මේක ඇවිල්ලා කෙටි කාලීන එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධනයේ සම්බන්ධ ණයක් කියන එක තේරෙනවා. මොකද 3-4 කියන ප්‍රශ්න දිහා බලනකොට ඒක අදහසක් එනවා. ඒතකොට දැන් අපි ඒකදී අර දැනගන්නට අවශ්‍යයි සාමාන්‍යයෙන් අර දැන් අර අපි කිව්වාගේ කාර්ක ප්‍රාග්ධනය කියන එක ඔලුවට එන්න ඕනේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ සම්බන්ධ වෙලා තියෙන මූල්‍ය අනුපාත විශ්ලේෂණය කරන්නේ කොහොමද? මූල්‍ය ගැටලු මොනවද? හරි. එතකොට ඒ වගේ දල චිත්‍රයක් අපිට මැවෙන්න සහ ඒ වගේම අපි සම්බන්ධයෙන් වැඩ කරලා තියෙන්න ඕනේ. හරි. එතකොට දැන් ඒකේ අපි බලමු මූලික වශයෙන්ම මොන වගේ ප්‍රශ්න ටිකක්ද එයා මේ අහන්නේ කියලා. එතකොට දැන් ඒකෙදි කිව්වහම තොරතුරු මත ණය ලබා දිය යුතුද නැද්ද කියලා තියෙන එක. එතකොට අපි මොනවා කරන්නත් කලින් ඉස්සෙල්ලාම බලනවා අපි මේ දීලා තියෙන ටේබල් එකේ නැත්නම් මේ තියෙන දත්ත තවදුරටත් විශ්ලේෂණය කරගන්න. එතකොට ඒකෙදි අපි කොහොමද විශ්ලේෂණය කරන්නේ? මුලින්ම බලන්න දැන් මේ තියෙන දත්ත දැන් මේ 2014 15 16. එතකොට අපි දැනගන්නවා මේ වමේ සිට දකුණට විහිදෙන ආකාරයට තමයි මේ අපිට මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. එතකොට වමේ සිට දකුණට විහිදෙන ආකාරය ගම අන්න ඒකට අපිට ඕන නම් ටික් එකක් දාගත්තට කමක් නැහැ. මෙහි ඉඳන් මෙහාට යන්න. එතකොට නැත්තම් පැටලෙන්නේ නැහැ. නැත්තම් අපි හිතුවොත් ප්‍රවණතා තියෙන්නේ 14 15 16 නම් මෙහි ඉඳන් මෙහාට. එතකොට ප්‍රවණතා දාලා මෙහි ඉඳන් මෙහාට නම් ඊතලේ එහාට. එතකොට අපි දන්නවා ධනාත්මකද ඍණාත්මකද බලා ගන්න ලේසි. මොකද හැම වෙලෙම විටෙන් විටේ අපි එතෙන්ට ගිහිල්ලා දඟලන්න ඕනේ නැති නිසා. ඒ වගේම තමයි දකින්න. ඒ වගේම තමයි දැන් අපිට තිබුණොත් මේ එකක් ලයින් එකට ගියාම දැන් බලනවා මේ ජංගම ෂණික හරි මොනවද මේ? ඒතර අපි ඒවා ක්ලස්ටර් කර ගන්නවා. ජංගානුපාතය ෂණික අනුපාතය කියන්නේ මොන අනුපාතද ද්‍රවශීලතා. ඒතර සාමාන්‍ය ණයකතු කිරීම තොග පිරිවැටුම කියලා කියන්නේ මොකද්ද? කාර්යක්ෂමතා අනුපාත. මුළු ණය දිගු කාලින කියලා කියන්නේ තෝලනය එහෙම නැත්නම් ගියරින් වගේ ඒවා. ශුද්ධ ලාභ, දල ලාභ ඒ වගේ දේවල් මොනවද? ලාභදායකතා අනුපාත. ඒතර මුළු වත්කම් පිරිවැටුම් වත්කම් මත ප්‍රතිලාභ ඒවත් ලාභදායක. ඒතර මේක දැන් අපි මේ පැත්තේ අයිනෙන් ලියා ගන්නත් පුළුවන් මේ මොනවද? මේ ඇවිල්ලා ද්‍රවශීලතා. මේ තියෙන්නේ කාර්යක්ෂමතා. මේ තියෙන්නේ තෝලනය. මේ තියෙන ලාභදායකත්වය. ඒතර මොකද දැන් අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොටත් මේ එක්කෝ ද්‍රවශීලතාව වලින් එකක් ලාභදායකත්වයෙන් එකක් එහෙම එක රේෂියෝ එකකට අදාළ එකකින් ලයින් හතරක් ලියන එක තමයි බෙටර්. නැතුව ද්‍රවශීලතාව ගැනම ඔක්කොම ලියනවට වඩා. හරි. එතකොට දැන් අපි පළවෙනි එක තිබ්බා කොහේ ඉඳන් කොහාටද යන්නේ කිව්වා. දෙවෙනි එක කිව්වා මේ ටික ක්ලස්ටර් කරගත්තා. ඊළඟට අපි බලනවා තුන්වෙනි එකද අපිට මේක තවදුරටත් වටහා ගැනීම සඳහා අපි කරන්නේ අපි බලන්න මේ දැන් ජංගම අනුපාත ගත්තොත් 1.1 මෙහෙම දැන් මේ වමේ සිට දකුණට යනකොට මේක වැඩිවීමක්ද අඩුවීමක්ද නැත්නම් no change. වැඩිවීමක් නම් ධන ඉස්සරහට ඊතලයක් උඩට ඒ වගේම අඩුවීමක් නම් ඊතලයක් පහළට වෙනසක් නැත්නම් මේ හරහට horizontal line එකක් අපිට ගහ ගන්න පුළුවන්. ඒතකොට ඒකෙන් කියන්නේ මොකද්ද? ඒතකොට අපි දන්නවා right බැලුව බැලමටම right ධනාත්මක නම් අපි දන්නවා ඉහළට right එහෙනම් ඔන්න positive පැත්ත. පහළට එකක් තියෙන ඊතලයක් තියෙනවනම් ඒක නෙගටිව් කියලා අපි දැනගන්නවා. ඒතකොට ඒ වගේ මූලික යම් ආකාරයක ඇනලිසිස් එකක් අපි කර ගැනීම තමයි මේ වගේ වෙලාවක මුලින්ම කළ යුත්තේ. ඊට පස්සේ පුළුවන් අපිට දෙවනුවට ගිහිල්ලා සාකච්ඡා කරන්න. හරි? ඊළඟට දැන් බලමු. දැන් ප්‍රවණතා සාකච්ඡා කරන්න කියනවා. ප්‍රධාන මූල්‍ය අනුපාත. දැන් අතට ප්‍රධාන මූල්‍ය අනුපාත අපි හතරක් මෙතන කතා කරා. ඒතර අඩුම ගානේ ලයින්ස් හතරක්වත් ඔයා ලියන්න ඕනේ ඒ හතරට අනුරූපී වෙන විදිහට. එකෙන්ම ලිව්වා කියලා අපිට වැඩක් නැහැ. දැන් මේ ක්ෂණික අනුපාත වලට මොකද වෙලා තියෙන්නේ? ජංගම අනුපාත වලට මොකද වෙලා තියෙන්නේ? තොග පරිවැටුම අනුපාතය අඩු වෙලාද වැඩි වෙලාද? ණයකතු කිරීමේ කාලය අඩු වෙලාද වැඩි වෙලාද? එතකොට මුළු ණයට ප්‍රාග්ධන අනුපාත මොකද වෙලා තියෙන්නේ? දිගු කාලේ ණයට ප්‍රාග්ධන අනුපාතය අඩු වෙලාද වැඩි වෙලාද? ලාභාන්තික මොකද වෙලා තියෙන්නේ? එතකොට අන්න ඒ ආකාරයට අපිට මේක ධනාත්මකද ඍණාත්මකද කියලා අපිට පෙන්න ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒක ලියන එක තමයි පළවෙනියෙන්ම කියලා තියෙන්නේ ණය ලබා දීම තීරණය කිරීම සඳහා අනුපාතවල ප්‍රවණතා. එතකොට අපිට එතෙන්දී තීරණයක් අවශ්‍ය නැහැ. මොකද්ද වෙන්නේ කියන එක කිව්වා. දෙවෙනි එකට ගිහිල්ලා කියනවා right. ඔන්න ද්‍රවශීලතාවල ගැටලු තියෙනවා. කාර්යක්ෂමතා ගැටලු තියෙනවා. තෝලනීය ගැටලු තියෙනවා. ලාභාන්තික ගැටලු තියෙනවා. ඒ නිසා මේක අපිට ණයක් ලබා දීමට නොහැකි තත්වයක් ඇත. හැබැයි අපි දෙනවා නම් මෙන්න මොනවද කළ යුත්තේ කියන එක තමයි දෙවෙනි එකේ අහන්නේ. පැහැදිලිද? ඒතර අපි උත්තරෙත් එක්ක යමු වෙලාව සම්බන්ධයෙන් තියෙන හින්දා දැන් අපි බලමු කොහොමද ඒක ලියවෙන්නේ කියලා. දැන් බලන්න යා ලියලා තියෙනවා ද්‍රවශීලතා අනුපාත මොකද වෙලා තියෙන්නේ? කෙටි කාල බාහිර අරමුදල් භාවිතා කරලා වැඩි වෙලා. ලාභදායක කියන්නේ එතන කියනද තෝලනය ගැන. ලාභදායකත්වය මොකද වෙලා තියෙන්නේ? මෙහෙයුම් අනුපාත මොකද වෙලා තියෙන්නේ? දැක්කද? ලයින්ස් හතරට එයා හතරක් කතා කරනවා. මොකද එතකොට අපිට එකෙන් පැහැදිලි මේ සම්බන්ධයෙන් සියලුම දේවල් බැලිලා කියලා.
දැන් කවුරු හරි ද්‍රවශීලතාව ගැනම ලියලා ඉඳලා ලාභදායකත්වය ගැනම ලියලා ඉඳලා කරනවට වඩා වෙනස් විදිහට ඒ එක්සැමිනර් අපිට කාරණා 4ක් කියලා දුන්නා. දැන් අපිට තවත් අපිට ඊට වඩා වෙන දේවල් ඕන තරම් තියෙන පුළුවන්. දැන් ද්‍රවශීලතාව ගැන දෙපාරක් ලියන්න. එහෙම නැත්නම් කාර්යක්ෂමතාව ගැන තවත් ලියන්න පුළුවන්. කාර්යක්ෂමතාව මොනවද වෙලා? කියන්නේ අපි ගත්තොත් එකක් හොඳයි එකක් නරකද? දැන් දෙකම නරකද? එතකොට දැන් ගත්තොත් debt to equity එක ගත්තොත් ඒකෙදි දිගු කාලින හොඳයි කෙටි කාලින නරකයි. හරි? ඒ වගේ ලාභදායකත්වයක් ගත්තොත් ශුද්ධ ලාභ අනුපාතිකය ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳ නැහැ. හරි? ඒ විදිහට තමයි අපි මෙතනදී මේ සාකච්ඡා කරලා මේක දාන්නට ඕනේ. ඒතර මම දැන් ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් ඔයගලන්ට සකිල්ල සහ ඒ අප්‍රෝච් එක පැහැදිලි නම් ඇති. දෙවෙනි එකට ගියාට පස්සේ දැන් බැලූ බැලමටම දැන් මේ නෙගටිව් ටිකක් හින්දා අපිට මේක නොදී ඉන්න පුළුවන්. හරි? මොකද එකක්වත් අපිට සතුටුදායක නැහැ. නමුත් හැබැයි අපි මෙතනදී කියනවා මේ පුද්ගලයාට ඇත්තටම අපි දකින විදිහට මොකද්ද දැන් ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. කෙටි කාලීන ගැටලුවක් තියෙනවා. ඒක තමයි ද්‍රවශීලතාවත් එහෙම නැත්නම් මෙහෙයුම් වලවත් තියෙන ගැටලුවක් තියෙන නිසා තමයි මෙයාට මේ ගැටලු පැන නැගලා තියෙන්නේ. හැබැයි අපිට දිගු කාලීනව තියෙන debt to equity ratio එහෙම ගත්තොත් හොඳ නිසා අපිට අවශ්‍ය නම් කෙටි කාලීන ණය මුදලක් working capital line එකක් මෙයාට දෙන්න පුළුවන්. ඒක තමයි මෙතෙන්දී අපි පැහැදිලි කරන්නේ. දැන් තියෙන කෙටි කාලීන ණය දිගු කාලීන බවට පත් කරන්න පුළුවන් එකක්. මොකද debt to equity ටික long term හොඳයි වගේ නම් ඊළඟට අපිට එතකොට ඒ දැන් තියෙන ටික දිගු කාලීන කරොත් දැන් ඒ දැන්ට මෙයාට තියලා තියෙන කෙටි කාලීන චක්‍රීය ණය මුදල් නැවත ව්‍යාපාරයට පාවිච්චි කරන්න පුළුවන්. අපිට අමතර සුරකුම ඉල්ල ගන්න පුළුවන්. එතකොට අමතර තත්ත්ව කොන්දේසි යොදන්නට පුළුවන්. වගේ දේවල් කරලා අපිට අවශ්‍ය නම් ණයක් මුදලක් ලබා දී හැකි තමයි මේ part 2 එකකින් අපි සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? එතකොට හැම එකකටම yes no උත්තරයක් තියෙන්න පුළුවන්. දැන් මේකේ බැලු බැලමටම අපිට කියන්න පුළුවන් ඉහත ප්‍රවණතා පිළිබඳ සලකා බැලීමේදී ණය මුදලක් ලබා දීමේදී නොහැකියාවක් අපිට තියෙනවා. හැබැයි අපි දෙනවා නම් මෙන්න මේ කියන විදිහට යාව ආපහු රීවැම්ප් කරලා ගන්න පුළුවන්, රිවයිව් කරලා ගන්න පුළුවන් කෙටි කාලීන චක්‍රිය නැත් දුන්නොත් ඒ දෙනකොට අපි මොන ආකාරයේ දේවල්ද අපි කරන්නේ? සමානලාට තියෙන එකක් කන්වර්ට් කරනවා දිගු කාලීන සුරුකමක් ඉල්ල ගන්නවා, අමතර තත්ත්ව මුදල් ඉල්ල ගන්නවා, එහෙම නැත්නම් කෑෂ් ෆ්ලෝ එකක් අසයින් කරගන්න කියන්න පුළුවන්. ඒතර ඒ වාගේ තත්ත්වයකට යටත් වෙලා අපිට ණය මුදලක් ලබා දී හැකි කියන එක තමයි දෙවෙනි ප්‍රශ්නේදී අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. තුන්වෙනි එකයි හතරවෙනි එකයි ගත්තොත් ඒක අහන වෙනම කොටසක්. මේ තියෙන්නේ යම් ආකාරයකට ඕවර් ට්‍රේඩින් අධිවෙළඳාමක් තියෙනකොට තියෙන අපිට දකින්නට හම්බෙන ලක්ෂණ ඒ වගේ. මේ ඇත්තටම අධිවෙළඳාම පෙන්වුම් කරන සාධක ටික. එතකොට දැන් මේ ඇත්තටම දෙකම එකම වුණාට එතන අපි පොඩ්ඩක් ඒක කොටස් දෙකකට කඩලා ඒක ලියා ගන්න අපිට හැකියාවක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් මෙන්න මේ දැන් ඒකේ අහන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ අහන්නේ අධිවෙළඳාම කියන්නේ මොකද්ද? අධිවෙළඳාමේ ප්‍රතිවිපාක. දෙක අධිවෙළඳාමේ ලක්ෂණ. නැත්නම් අධිවෙළඳාම හඳුනා ගැනීම සහ ප්‍රතිවිපාක. ඒතර ටිකක් අර එකකින් අපිට තියෙන රෝග ලක්ෂණ වගේ පෙන්න ඕනේ. අනිත් එක රෝග ලක්ෂණ නිසා තියදුන ලෙඩ රෝග ගැන. එහෙම නැත්නම් එතනින් තියෙන ආෆ්ටර් ඉෆෙක්ට්ස් තමයි මේ අහන්නේ. ඒතර ඒක ඇත්තටම අර අහලා තියෙන්නේ මුලින් අහනවා අධිවෙළඳාමේ රෝග ලක්ෂණ. එහෙම නැත්නම් අධිවෙළඳාමේ ආෆ්ටර් ඉෆෙක්ට්ස්. එන අධිවෙළඳාම නිසා සිදුවන දේවල්. ඊළඟ ප්‍රශ්නේ අහනවා අධිවෙළඳාම හඳුනා ගැනීම සාධක. දැන් ඕක අන්න ඒකින්ද පොඩක් කල්පනා කරන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නේ ආවහම දැන් එයා අහන්නේ අර රෝග ලක්ෂණ හැටියට. එහෙම නැත්නම් අපිට ව්‍යාපාරය දිහා බැලුවහම අධිවෙළඳාම හඳුනා ගන්න කරන්නේ මොකද්ද? අධිවෙළඳාම හැදුනට පස්සේ මිනිහෙකුට ව්‍යාපාරයට වෙන්න පුළුවන් මොකද්ද කියන එක තමයි ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ. දැන් හොඳට කල්පනා කරන්න ඕනේ. මොකද මේ ප්‍රශ්න අදාළ උත්තර කටපාඩම් කරගත්තත් කමන්නේ. මොකද මේ වගේ ප්‍රශ්න දිගින් දිගටම අහලක් තියෙනවා, ඉදිරියේදී අහන්නත් පුළුවන්. දැන් මේකෙන් එකක් දෙකක් පැහැදිලි කරොත් මේ කියන්නේ දැන් අධිවෙළඳාම කියන එක මම හිතන්නේ මම කලිනුත් පැහැදිලි කරා. ඉස්සෙල්ලා මම අධිවෙළඳාම කියන එක මම චුට්ටක් පැහැදිලි කරලා ඉන්නම්. සාමාන්‍ය මෙන්න මෙහෙම දෙයක් තමයි අධිවෙළඳාම කියලා කියන්නේ. කියන්නේ අපි හිතමු ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් ඒ ව්‍යාපාරය තුල තියෙන සම්පත් වලට වඩා වැඩි වේගයකින් ප්‍රමාණයකින් ව්‍යාපාරය වර්ධනය කරන්නට යාමේදී සිදුවන අතුරු ප්‍රතිඵලයක් තමයි අධිවෙළඳාම කියලා කියන්නේ. ඒ කියන්නේ ව්යාපාරයක් තුළ තියෙන සම්පත් කියලා කියන්නේ එතන තියෙන කාරක ප්‍රාග්ධන වෙන්න පුළුවන්. එතන තියෙන අනිකුත් මෙහෙයුම් සම්පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතන තියෙන මානව සම්පත් වෙන්න පුළුවන්.
තමුන්ගේ ව්‍යාපාරයක් තුළ තියෙන සම්පත් ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ප්‍රමාණයකින් ව්‍යාපාරය වර්ධනය කරන්නට යෑමේදී සිදුවන කාරක ප්‍රාග්ධනය සම්බන්ධ වන ගැටලු නිසා ඇති වෙන දෙයක් තමයි අධි වෙළඳාම කියලා කියන්නේ. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් උදාහරණයකට අපි හිතමු මම රුපියල් 100ක වෙළඳාමක් කරනවා නම් දැනට මම මොකද කරන්නේ? ඕක 200 කරන්න මට තියෙන ක්‍රමවේද මොනවද බලනවා. මට 200 කරන්න පුළුවන් තියෙන ලේසිම ක්‍රමවේදය තමයි ණයට බඩු ටික දෙන්න පටන් ගන්න. මොකද නැත්තම් මම සාමාන්‍යයෙන් වේගයකින් රුපියල් 100 ගානේ ව්‍යාපාරය කරනකොට මට එකපාර 200 දක්වා යනකොට මට මුදලටම බඩු ගන්න කස්ටමර්ස්ලා නැති වෙන්න පුළුවන්. හැබැයි ණයට දුන්නොත් මට ඉක්මනින් වර්ධනය කරන්න පුළුවන්. ඒතර මම අධික වේගයෙන් සේල්ස් 200 කරන්න යනකොට මට හම්බ වෙන අලුත් ණයකරුවන්. එතකොට මොකද වෙන්නේ? දැන් මම සේල්ස් කරා. ඔන්න දැන් ණයකරුවන් ණයට බඩු ගත්තා. ඊළඟට මොකද කරන්නේ? ඒගොල්ලෝ මට ණය ගෙවුවොත් තමයි මට පුළුවන් වෙන්නේ අලුතෙන් චක්‍රයට කාරක ප්‍රාග්ධනය මිතන් සම්පත් අරගෙන මේක ග්‍රෝ කරන්න. දැන් පළවෙනි චක්‍රය මම ඔහොම කරනවා. දැන් 2 3 කරන්න යනකොට මොකද වෙන්නේ? අන්න දැන් මේක ටික ටික වැඩි වෙලා 100 150 200 යනකොට අර ණයලාභී ණය මට ගෙවන්න තියෙන අර ප්‍රමණතාවය නැත්තම් ගෙවන තියෙන කාලේ චුට්ට වැඩි වෙන්න පටන් ගන්නවා. දැන් මට අතට මුදල් නැති වෙන්න පටන් ගන්නවා. මොකද මට ඊළඟ රවුම යන්න දැන් ඩෙටර්ලක සල්ලි එන්නේ. එතකොට මම මොකද කරන්නේ? මම කාරක ප්‍රාග්ධනය සඳහා මුදල් කෙටි කාලින ණය හැටියට එහෙම නැත්නම් එක්සස් එකක් හැටියට ටෙම්පරරි ඕවර්ඩ්‍රාෆ්ට් එකක් හැටියට එහෙම නැත්නම් බාහිර පුද්ගලයන්ගෙන් ණය හැටියට මම ලබාගෙන මම ස්ටොක්ස් වල ආයෝජනය කරනවා. ස්ටොක්ස් වල ආයෝජනය කළා ආය අර චක්‍රය යනවා ආය සේල්ස් යනවා ඔය විදිහට යනකොට මොකද වෙන්නේ? මට කාරක ප්‍රාග්ධන හිඟතාවයක්. ඒ කියන්නේ මම පොලිය ගෙවන්න ඕනේ, කෙටි කාලින ණය අපසු ගෙවන්න ඕනේ, ඒ සඳහා වැඩි පිරිවැයක් දරන්න ඕනේ. ඒ වගේම ණය ගැතියෝ වැඩි වෙනවා, ණය අය කර ගැනීම අඩු වෙනවා. දැන් මේක මොකද වෙන්නේ? එන්නේ මේ චක්‍රය අමාරු වෙන්න පටන් ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ? දැන් ඊළඟට මගෙන් බඩු ටික ගන්න කට්ටිය බලන් ඉන්නකොට ඒගොල්ලන්ට මට බඩු ටික දී ගන්න බැරි වෙනවා. මොකද මෙහෙන් අවශ්‍ය මුදල් එන්නේ නැති නිසා. එතකොට තුන්වෙනි පාර්ශවය කියන්නේ මගේ කම්පිටිටර්ස්ලා ඇවිල්ලා ඒගොල්ලන්ට මගේ පාරිභෝගික ගන්න බඩු ටික දෙන්න පටන් ගන්නවා. මොකද මට දැන් මේ චක්‍රය දුවා ගන්න බෑ. එතකොට වෙන්නේ මට ඒ පැත්තෙන් වෙළඳපළත් අහිමි වෙනවා. මේ පැත්තෙන් කාර්ක ප්‍රාග්ධනයේ යම්කිසි ගැටලුවක් සිද්ධ වෙනවා. දැන් එහෙම එකක් තමයි මේ බැලන්ස් ෂීට් එකකින් පෙන්නන්නේ. එතකොට අන්න ඒ වගේ එකකට අපි කියනවා අධි වෙළඳාමක් කියලා. දැන් මේ ආකාරයේ අධි වෙළඳාමක් සිද්ධ වුණාම මෙන්න මෙහෙම කාරණා අපිට සිද්ධ වෙනවා. වැටුප් ගෙවීමේ දුෂ්කරතා. එතකොට ණය ගැතියන්ට මම ප්‍රෙෂර් කරනවා මට සල්ලි ගෙවන්න කියලා. එතකොට ණය හිමියන්ට දැන් මට සල්ලි ගෙවා ගන්න කෑෂ් නැහැ. එතකොට ඒගොල්ලෝ මමත් එක්ක ගැටලු ඇති කරගන්නවා ක්‍රෙඩිටර්ස්ලාගෙන්. එතකොට මම ටැක්ස් ගෙවනවා නම් ඒ ටැක්ස් වලට මට ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම තමයි දැන් මම මුදල් ලබා ගන්නේ බැංකුව වලින් නෙවෙයි ණය මුදල් මූල්‍ය නොවන එහෙම නැත්නම් බැංකු නොවන මූල්‍ය ආයතන එහෙම නැත්නම් මනි ලෙන්ඩර්ස්ලාගෙන්. එතකොට මට ඒවට වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මට කෑෂ් ෆ්ලෝ එක ඉම්ප්‍රූව් කරගන්න මට වට්ටම් කරට බඩු විකුණන්න වෙනවා. ඒ කියන්නේ මට 100ක් තියෙනවා මං කියන මට 75ක් දුන්නාම මට ඇති 25ක් වාය තියාගෙන මට සල්ලි අදට ඕනේ. ඒතර ලොකු ඩිස්කවුන්ට් එකක් මම ලොස් එකක් යනවා. ඊළඟට මිලදී ගැනීමේ පිරිවැය. දැන් මගේ අර කලින් හිටපු සප්ලයර්ස්ලා දැන් ටික ටික ගිලී යනවා. මොකද මම සල්ලි දෙන්නේ නැති වුණාම. එතකොට සමහරවිට දැන් මට අද මෙයාගෙන් හෙට අරයාගෙන් එහෙම ගන්නකොට සැපයුම් පිරිවැය ඉහළ යනවා. ඊට පස්සේ කල්පනා විගියේ භාවිතා කළ නොහැකි යන්ත්‍ර ප්‍රතිසම්පාදනය කිරීම නොහැකි වීම සහ උපකරණ අකාර්යක්ෂම වී හේතුවෙන් ගණිතනුව කරුවන් අහිමි වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මට මේන්ටෙනන්ස් කොස්ට් පැත්ත එහෙම නැත්නම් මට මෙතන තියෙන මැෂිනරි ඒවා යාවත් කාලන කරගන්න බැරි වෙනවා. ඒ දැන් මුදල් නැති වෙනවනේ. ඒතර ඒ නිසා මට අනිත් පැත්තෙන් ඩිමාන්ඩ් එකක් එහෙම නැත්නම් බයස්ලා. එතකොට මූලික වශයෙන් මගේ මුදල් ප්‍රවාහයට බලපෑමක් සිද්ධ වෙනවා. ඒතර මේ කියන්නේ අර කියන කාර්ක ප්‍රාග්ධන චක්‍රයට බලපෑමක් සිදු වුණාට පස්සේ අපිට සිදු වෙනවා මූල්‍ය ප්‍රවාහවල ගැටලු. ඒ මූල්‍ය ප්‍රවාහවල ගැටලු සිදු වෙනකොට අපි අන්තිමට නතර වෙන්නේ මෙන්න මේ වගේ තත්යකට ගිහිල්ලා. ඒතර ඒක තමයි අධි වෙළඳාමේ අපි දකින බරපතලකම. ඒතර මෙතනදී මේ සාකච්ඡා කරන පොයින්ට්ස් 8ක් විතර තියෙනවා. 9ක් විතර තියෙනවා. දැන් මේකෙන් ඔයගොල්ලෝ හොඳ 4ක් හරි 5ක් හරි දැනගන්නට ඕනේ. මොකද විභාගෙදී අපි ලකුණු 5ක් හම්බ වෙනවා පොයින්ට්ස් 4ක් හරි 5ක් හරි ලිව්වා. ඒතර ඒකට සූදානම් වීම තමයි මම මේ කිව්වේ දැන් අධි වෙළඳාම සම්බන්ධයෙන් ඉතා හොඳ ප්‍රශ්නයක් මේක. කලින් අවස්ථාවලත් අහලා තියෙනවා. නමුත් ඊට වඩා අපිට විස්තර තියෙන දත්ත තියෙන එකක්. දැන් ඒතර මේක ඉදිරියේදී අහුවොත් ඔයගොල්ලෝ මෙන්න මේ ආකාරයට සූදානම් විය යුතුයි. ඊළඟට
ඒකේ තුන්වෙනි ප්‍රශ්න හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද සංඥා දැන් යම් කිසි පුද්ගලයෙකුට අධිවේලාම් පිළිබඳ දැන් අර බැලන්ස් ෂීට් එක අපිට දුන්නාම අපි හොයාගත්තා වගේ කොහොමද අපි හඳුනාගන්නේ මෙන්න මේ ව්‍යාපාරයේ අධිවේලාම්කට ලක් වෙලා තියෙන ඕවර් ට්‍රේඩින් තත්ත්වක මෙන්න මේක තියෙන්නේ කියලා හඳුනා ගන්නා ලක්ෂණ ටිකක් තමයි මේ තියෙන්නේ එකක් තමයි ණයගැති රැස් කිරීම කාලය කෙටිවීම ණය හිමියන්ට ගෙවීම කාලය දිගුවීම. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් ණය හිමියන්ට දැන් මම extended credit. ඒ කියන්නේ ඒගොල්ලන්ට සල්ලි දෙන්න මට අතේ සල්ලි නැහැ. ඒ වගේම තමයි මට collection ගත්තත් මේ ඒක කෙටි මොකද දැන් මම discount දෙදී හරි මොනවා හරි කර දැන් මම try කරනවා මේ ණයගැතිගේ රැස් කිරීම කියන්නේ මට සල්ලි ටික ලබා ගැනීමේ කාලය. එතකොට ඒකෙදි ඇත්තටම ගත්තොත් දැන් අපිට එතනදි වෙන්නේ bad debts වැඩිපුර යන නිසා එහෙම නැත්නම් අපි ඩිස්කවුන්ට් ඔෆර් කරන නිසා අපිට හම්බෙන්න තියෙන මුදල අඩු වෙනවා. ඒක නිසා තමයි මේ ગેප් එක ඇද්ද. නැත්නම් සාමාන්‍ය දවස් 60කින් ගෙවන්න තියෙන එක අපි දැන් දවස් 40න් 45න් හරි මම කමක් නැහැ ගන්න බලනවා ඩිස්කවුන්ට් ඔෆර් කරලා. මොකද මට මේ ව්‍යාපාරය කරගන්න බැරි වෙනවා. ඒතකොට ඊටු ටික ඩිස්කවුන්ට් හැටියට කොටසක් අහකට යනවා, ගෙවන්න නැති කොටසක් කෙලින්ම අහකට යනවා. එතකොට එතනදි වෙන්නේ අපිට මුදල් ව්‍යාපාරයට ගලා යෑමක් නැති වීම. දෙක. විකුණුම් පිරිවැටුම් නිෂ්පාදන ඉහළ යාම හා අනුරූප කාර්ක ප්‍රාග්ධ මට්ටම ඉහළ නොයාම. දැන් අර මම කිව්වේ දැන් සේල්ස් වැඩි කරනවා. නිෂ්පාදනය වැඩි කරනවා. ඒ වගේම පිරිවැටුම් ඉහළ යන්න පටන් ගන්නවා. ඇයි? දැන් අලුත් සයිකල් දෙක තුනකට මම එක යන්න එපා. හැබැයි එහෙම ගියාට අනිත් පැත්තෙන් මට කරකිලා එන මුදල් ගලා යෑමේ හැකියාවේ අඩුවක්. දැන් ස්ටොක්ස් උත් මම ණයට හෝ යම් ප්‍රමාණයකට වැඩි කර ගන්න බලනවා. නමුත් මට මුදල් හැටියට ගලා යෑමක් වෙන්නේ නැහැ. මේක දිගටම යනකොට තමයි මේ ස්ටොක්ස් ගන්න මම එක්කෝ කෙටි කාලින චක්‍රේ ණය, එහෙම නැත්නම් තුන්වන පාර්ශවයේ ණය, එහෙම නැත්නම් ඩිස්කවුන්ට් ඔෆර් කරලා ඩෙටර්ස් ලගෙන් ගන්නකොට වර්කින් කැපිටල් ට්‍රේඩින් ලොස් එකක් හැදෙන්න පටන් ගන්නවා. මුදල් සම්පත් ලබා ගැනීම සඳහා ස්ථාවරවත්කම විකුණන්න වෙනවා. මොකද දැන් අන්තිමට මට කවගෙන්වත් කෑෂ් හම්බෙන්නේ නැති වෙනකොට තියෙන දේපල හරි විකුණලා කරන්න ඕනේ. එතකොට බැංකු ණය ඉහළ යාමක්. දැන් temporary overdraft, excesses ඒ හැටියට තමයි දැන් මේක කරන්න වෙන්නේ. ඊළඟට cash flow deficit එකක් එනවා. ඊළඟට බැංකු කරුවෙක් නම් බැංකු කරුවෙක් එක ගනුදෙනු කරනවා නම් අන්න අපිට check returns වෙන්න පුළුවන්. excesses ඉල්ලනවා වෙන්න පුළුවන්. TOD ඉල්ලනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් loan repayments වල ගැටලු වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ guarantee claim වෙන්න පුළුවන්. අන්න ඒ වගේ රෝග ලක්ෂණ එහෙම නැත්නම් ඒ වගේ ලක්ෂණත් අපෙන් පෙන්වන්න කරන්න පුළුවන්. ඒතකොට ඒක තමයි මූලික වශයෙන්ම මේ සාකච්ඡා කරන්නේ ඕවර් ට්‍රේඩින් එක හඳුනා ගැනීමේ ලක්ෂණ. අයිඩෙන්ටිෆයි කරන්නේ කොහොමද කියලා. ඒතකොට දැන් ඔයගොල්ලන්ට බැලුවොත් මේ ප්‍රශ්නේ තේරෙයි. තියරි පාර්ට් එකකින් 50%යි ගණිතයෙන් පැත්තෙන් 50%යි. එතකොට අපි ඕවර් ට්‍රේඩින් දැනන් හිටියේ නැත්නම් අපිට මේ ප්‍රශ්නේ සම්පූර්ණව සාකච්ඡා කරලා එහෙම නැත්නම් සම්පූර්ණ ලකුණු ගැනීමේ හැකියාවක් නැහැ. දැන් ඉදිරියට ගත්තත් අපිට සමහර වෙලාවට මේකේ කොටස් 4ම ගණිතය හැටියට එන්න පුළුවන්. කොටස් 2ක් හරි 3ක් හරි ගණන් හැටියට ඇවිල්ලා ඊටු කොටස එන්න පුළුවන් තීර එකක් හැටියට. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට දැන් මම මේ ප්‍රශ්න මුලින්ම ගත්තේ අපිට වැඩිපුර හම්බෙන. ඒ කියන්නේ මූල්‍ය වාර්තා විශ්ලේෂණය කියන එකේ ගාණක්, කාරක ප්‍රාග්ධනයෙන් තව ගාණක්, එහෙම නැත්නම් බ්‍රේක් ඉවන් වගේ තව කොටසක් ඒ වගේ ගණන් වැඩිපුර එන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මූලික වශයෙන්ම මේ වගේ ඒවා ටිකක් වැඩිපුර එෆර්ට් එක දාන්න ඕන හේතුව ලකුණු ලබා ගැනීම හැකියාවත් අපිට මෙතනදී තියෙන නිසා. රයිට්. එතකොට අපි දැන් දෙවෙනි ප්‍රශ්නට යන්න කලින් මට කියන්න මේ සම්බන්ධයෙන් මොනවද ඕගලන්ට තියෙන ගැටලු. තවදුරටත් පැහැදිලි කර ගැනීම අවශ්‍ය වෙන්නේ කොහෙදද? ස්ථාවරවත්කම විකුණනවා කියන එක අපිට මේ ඕවර් ට්‍රේඩින් නිසා ඇතිවන ප්‍රතිවිපාකයක් විදිහට ගන්නත් පුළුවන් නේද? පුළුවන්. දැන් ඒක තමයි අර මේකේ පැහැදිලි කරේ අපි එතනදි වෙන්නේ අපි මුලින්ම බලනවා ඩේටාස් ලගින් සල්ලි ටික එකතු කරගන්න. එතකොට ඩිස්කවුන්ට් දීලා හරි මොනවා හරි කරලා. බැරි වුණාම අපි යනවා බැංකුවට. අපි කියනවා OD එකක් නැත්නම් excess හැටියට STL limit එක වැඩි කරලා සල්ලි ටිකක් ගන්න. ඒකත් බැරි වෙනකොට ක්‍රෙඩිටර්ස්ලට තව පරක්කු වෙවි ගෙවන්න කරනවා. එතන සල්ලි ඉතුරු කරගන්න බලනවා. ඔය ඔක්කොම බැරි වෙනකොට අපි යනවා තුන්වන පාර්ශ්වය. ඒ කියන්නේ මනි ලෙන්ඩර්ස් ළඟට. මොකද මට දැන් මේ ඕඩර් එක දෙන්න එපා. ඒ ඕඩර් එක දෙන්න මට මුදල් ඕනේ. මුදල් ඕනේ ස්ටොක්ස් ගන්න. හරි? දැන් ස්ටොක්ස් ගන්න මුදල් ඕන වෙනකොට එතෙන්ට අපි යනවා. හරි? ඒව ෆේල් වෙනකොට ඊළඟට බලනවා රයිට් අපේ වාහනයක් මොනවා හරි තැනක දේපලක් ඒ විකුණලා හරි මුදල් මෙතෙන්ට අරගෙන එන්න. ඕක තමයි සාමාන්‍යයෙන් අපි ওই චක්‍රය. දැන් ඔතනදි වෙන්නේ අපි මෙහෙම ස්ටොක්ස් කොහොම හරි ගන්නවා. හැබැයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ස්ටොක්ස් වැඩි වෙනවා මෙතන
වැඩි වුණාට ඒවෙන් හැදිලා එන බඩු ටික ගන්න කවුරුත් නැහැ. ඇයි ඒ? ටිකක් කල් යනකොට මාකට් එකට අපේ කම්පිටිටර්ස්ලා ඇවිල්ලා අපේ බයස්ට අල්ල ගන්නවා. දැන් එතකොට මම මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට අරව මේවා විකුණලා ඔක්කොම කරලා ස්ටොක්ස් ඔක්කොම ෆයිල් අප් කරගෙන බඩු හදාගෙන ඉන්නවා. විකුණ ගන්න විදිහක් නැහැ. මොකද මට මාකට් එක නැති වෙලා යනවා. එතකොට එක ඩේටාස්ලා හැටියට ඉම්පැක්ට් එක එනවා. තව ටික කාලයක් යනකොට ස්ටොක් පයිල් අප් වෙලා ගොඩාක් එනවා. ඒක ඩිටියෝරේට් වෙලා ඒව විසි කරන්නත් වෙනවා. කියන්නේ දැන් අර මේ චක්‍රය කොහේ හරි තැනකදී ඉම්පැක්ට් වුණාම ක්‍රමානුකූලව මුලින්ම ඩේටාස්ලාට ඊළඟට ක්‍රෙඩිටර්ස්ලාට ඊළඟට ස්ටොක්ස් වලට ඊළඟට අර අපි කියන වගේ ස්ථාවරවත්කම් වලට හැම තැනකටම ඉම්පැක්ට් එකක් එන්න පටන් ගන්නවා. වෙන මොනවද ප්‍රශ්න තියෙන්නේ? right එහෙනම් අපි කෙටි කාලයක් තියෙන ඊළඟ ප්‍රශ්නකට යමු. මම දැන් අර පොඩි දැන් මතක් කරලා දැන් ඊළඟ සතිය අපිට ඉරිත පන්ති තියන්න වෙන්නේ නැති නිසා ඒක අර දෙවෙනිදා නිවාඩු තියෙන දවසේ තමයි දැන්ට ප්ලෑන් කරලා තියෙන්නේ 1 සිට 3 දක්වා. එතකොට 1ත් 3ත් අතර තමයි ක්ලාස් එක ඔන්ලයින් කරන්නේ. එතකොට ඕගලන්ට ඒත් මේකෙම දැන් අද කතා කරන දේ තව ඉස්සරහට තවදුරටත් ප්‍රශ්න හැටියට සාකච්ඡා කරනවා. ගොඩක් වෙලාවට මට එතනින් ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා හිතන හැම බැරි වුණොත් තව ඉදිරියට දවසක් ගමු. එහෙම නැති වුණොත් මම අර මගේ නම්බර්ස් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරලා තියෙන අපහු දෙන්න. ඕගොල්ලෝ ප්‍රශ්න අපහු සාකච්ඡා කරනකොට මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඔයගොල්ලෝ කතා කරලා ඒක निराකරණය කරගන්න කියන පදනම යටතේ ඉදිරියට අපි යමු. එතකොට දැන් මේකේ ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් එතනදි දැන් මම මේ වගේ ප්‍රශ්න කීපයක් ගන්නවා. මෙතනදි පළවෙනි එක තියෙනවා වාණිජ ණය යෝජනාවක විශ්ලේෂණය කරන අභ්‍යන්තර බාහිර පාරිසරික සාධක. ඕගොල්ලන්ට මතක නම් internal external factors කියන්නේ දැන් අපි අර එක්ක පෙස්ටල් පැත්තෙන් එහෙම නැත්නම් සොට් එක පැත්තෙන් වගේ තියෙන මූල්‍ය නොවන ණය මෙවලම් හරහා තමයි මේ අභ්‍යන්තර බාහිර පාරිසරික සාධක කියලා පළවෙනි එකෙන් ලකුණු 5ක ප්‍රශ්නයක්. දෙවෙනි එක අර කිව්වා වගේම 16 17 මේ පැත්තට සිද්ධ වෙනවා. ආදායම් විකුණුම් මෙහෙම තියෙනවා. මේකේ ඕගොල්ලන්ට ඕන නම් මාක් කරගන්න පුළුවන් ධනාත්මක ඍණාත්මක එහෙම නැත්නම් වෙනස් වෙන්නේ නැත්නම් හරි. එතකොට මෙතන ලාභ පත්‍රයක් දකින්න. ඊළඟට ශේෂ පත්‍රයකුත් අපිට එයා දීලා තියෙනවා. ඒතර දැන් බලන්න අපිට ඒකේ සාකච්ඡා කරන්න කියනවා දලල් ශුද්ධ ලාභ අනුපාත, මූල්‍යමය තෝලනය, ඊළඟට ස්කන්ධය මත ඉපයුම් ගන්නේ කිරීම. දැන් මෙතනදී ප්‍රශ්න තුනම ගණන්. ලකුණු 5යි ලකුණු 5යි ලකුණු 5යි. අර මම කලින් කිව්වා වගේ දැන් මේකෙදී අහන්නේ ඉන්ටර්ප්‍රිටේෂන් එකක් නෙවෙයි ගණනය කිරීමක්. එතකොට අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේ ප්‍රශ්නය සඳහා තියෙන මේ සමීකරණ අපි කොහොමද කියන එක දැනගන්න ඕනේ. ඕක තමයි දෙවෙනියට අපේ එහෙම නැත්නම් අපිව ටෙස්ට් කරන්න එන්නේ. හරි. එතකොට දැන් අපි දැන් මේකෙදී දැන් ගොඩක් බලන්න දෙයක් නැහැ. දැන් ප්‍රශ්න දැන් අර වගේ ට්‍රෙන්ඩ් එකක් අර එහෙම මොකුත් බලන්න දෙයක් නැහැ. නිකම්ම මේකෙන් ප්‍රශ්න ටික ප්‍රශ්නයට අදාළ දත්ත ලබා ගැනීම පස්සේ ගණනය කිරීමක් තමයි මෙතන කරන්න තියෙන්නේ. මේ ඇවිල්ලා දෙවෙනි ටයිප් එකේ ගණන්. දැන් මේවා තමයි ගොඩක් වෙලාවට අපිට මේ තාක් ඇවිල්ලා තියෙන්නේ. එක්කෝ තියෙන එකක් ඉන්ටර්ප්‍රිට් කරන්න දෙනවා. එහෙම නැත්නම් දත්ත ටිකක් දීලා තවදුරටත් ගණනය කිරීමක් කරන්න සිද්ධ වෙනවා. හරි. ඉතින් දැන් බලමු පළවෙනි එක තියෙන්නේ ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියලා. අපි මොනවද බලමු මේකට මෙයා එක්සැම්පල් තියෙන්නේ මෙන්න මේ වගේ. දැන් අපිට සාමාන්‍යයෙන් මේක දැන් SWOT ඇනලිසිස් එකෙන් කරන්න පුළුවන් දෙයක් තමයි මේ අභ්‍යන්තර සහ බාහිර සාධක. කියන්නේ ඕනම දෙයකදී දැන් මෙතනම තියෙන දේ අපි ලියන්න ඕන කියන එක නෙවෙයි. සාමාන්‍යයෙන් අපි බලනවා ව්‍යාපාරයක් එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක් ණයක් ලබා ගැනීම සඳහා අපිට අයදුම් පත්‍රයක් දුන්නාම අපිට ඒ අයදුම් පත්‍රය සම්බන්ධයෙන් ඒ ව්‍යාපාරයේ තුල තියෙන ධනාත්මක දේවල් මොනවද? ඒ වගේම ව්‍යාපාරයෙන් පිටත තියෙන දේවල් මොනවද? ඕක අනුවනේ අපිට යම්කිසි තීරණයකට ගන්න වෙන්නේ. ඒතර අභ්‍යන්තරික සාධක මොනවද? එකක් තමයි වෙළඳ ඒ ව්‍යාපාරයේ තුල තියෙන නිෂ්පාදන මොනවද? නිෂ්පාදන සේවා එහෙම නැත්නම් ඒ ව්‍යාපාරයේ තියෙන අපි කියනවා බිස්නස් තියරි එක. හරි? ඒලා කොහොමද කරන්නේ? එතකොට අපි ගත්තොත් ප්‍රොඩක්ට් හැටියට තියෙනවා නම් ඒ මොනවද ඒ ප්‍රොඩක්ට් ටයිප්? ඒක සර්විසස් නම් එහෙම නැත්නම් ඩිපාර්ට්මන්ට් හැටියට මොකද්ද? එතකොට ඒ ව්‍යාපාරය කොහොමද හැදිලා තියෙන්නේ කියන එක අපි දැනගන්න. ඒතර one product company ද, multiple product company ද, එහෙම නැත්නම් import export වගේ කරන මේ local regional international level එකට කරන කට්ටියක්ද? එතකොට අන්නේ ඒ පිළිබඳ දැනුමක් අපිට අවශ්‍යයි. ඊළඟ තමයි business model එක. මොන වගේ business model එකක්ද? අපි දැන් එක එක තියෙන්නේ cost leadership කියනවා. එහෙම නැත්නම් එක එක විදිහට අපි එක එක company එක ඒ ව්‍යාපාරය කරන method එකක් තියෙනවා.
ඒතර ඒක අපි දැනගන්න ඕනේ. මොකද ඒ අනුව තමයි අපේ ණය දෙනවද නැද්ද එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන්නේ මොකක්ද කියලා දැනගන්න. ඊළඟට තමයි value addition එක. සේවා වටිනාකම් දාම අපි කියනවා කොහොමද මොනවද supply chain එක. value addition on supply chain. කියන්නේ එක්කෝ ඒගොල්ලෝ නිෂ්පාදනය එහෙම නැත්නම් නිෂ්පාදනය බෙදා හැරීම දෙකම කරන කට්ටියක්ද? එහෙම නැත්නම් නිෂ්පාදනය විතරක් කරනවා බෙදා හරිනවා වෙන කට්ටියක්. එහෙම නැත්නම් අපි කියනවා සමහර වෙලාවට raw material පැත්තෙන් ඊළඟට process පැත්තෙන් ඊළඟට marketing පැත්තෙන් තුනම කරන කට්ටියක්ද? හරි. එතකොට අන්න ඒකත් අපිට මේ රඳා පවතින අපි ලබා දෙන ණය කුමක්ද? දැන් අපි ගත්තොත් ට්‍රේඩර් කෙනෙක් ආවොත් buying and selling. ඒතර එයාට අවශ්‍ය කරන්නේ සීමා සහිත ණය මුදල් ටිකක්. දැන් නිෂ්පාදකයෙක් ආවොත් එයාට අපි කැපෙක්ස් උත් අපිට දෙන්න වෙනවා. ඒ කියන්නේ ස්ථාවරවත්කම් මූල්‍ය නේදත් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් අපිට එක්ස්පෝර්ටර් කෙනෙක් ආවොත් ඔන්න එක්ස්පෝර්ට් රිලේටඩ් ගොඩක් ඒවා. ඉම්පෝර්ටර් කෙනෙක් ආවොත් තව එකක්. ඒතර ඉම්පෝර්ට් කරලා raw material වලින් ප්‍රොඩක්ෂන් එක කරලා ආපහු රීඑක්ස්පෝර්ට් කරන කෙනෙක්. එතකොට වැලියු ඇඩිෂන් එක ගොඩක් වැඩි. රයිට්? ඒ මොකද්ද කියන එක. ඊළඟට තමයි එයාගේ බිස්නස් ස්ට්‍රැටජිස්. ඒ කියන්නේ ව්‍යාපාරික ක්‍රමෝපායන්. ඒ කියන්නේ මොනවද ස්ට්‍රැටජිස් තියලා තියෙන්නේ. ඒ කියන්නේ කොහොමද අනිත් අයට සාපේක්ෂව මෙයා මොන වගේ දේවල්ද කරන්නේ ව්‍යාපාරය තුල. සම්පත්. මොනවද එයාගේ තියෙන ව්‍යාපාරය තුල තියෙන සම්පත් ප්‍රමාණයන්. එහෙම නැත්නම් ඒ වල තියෙන හැකියාවන්. අපි ගත්තොත් සමහර වෙලාවට මුළු ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හොඳම තියෙන එක්ස්පර්ටිස් ලේබර් තමයි මෙයා ගාව ඉන්නේ. ඒ වගේම තමයි බෙස්ට් මැෂින්ස් වෙන්න පුළුවන්. හරි එහෙම නැත්නම් අනිකුත් සම්පත් දේවල්. හරි දීපල වෙන්න පුළුවන් අනිත් දේවලුත් ගත්තාම. ඒතකොට අන්න ඒ වගේ ව්‍යාපාරයක් තුල තියෙන අභ්‍යන්තරික සාධක. කියන්නේ අපි බැලුවටම සමහරලාට අපිට කිව්වහම මෙහෙම ගන්න ඕනේ කියලා අපි මේ වෙන ක්‍රම හරහා දැන් ඔය අපි කියන 6C approach එකෙන් හරි මිෆට් කියන මොඩල් එකෙන් හරි බලන්නේ මේවා. හරි දැන් අපි බලනවා කොහොමද ඒ ව්‍යාපාරය තුල තියෙන අභ්‍යන්තරික සාධක. ඒ කියන්නේ කලමනාකාරීත්වය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණය වෙන්න පුළුවන්. නිෂ්පාදනය වෙන්න පුළුවන්. නිපැයුම් වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාර අපි කියන ඔය ක්‍රමෝපායන් වෙන්න පුළුවන්. සප්ලයි චේන් එක වෙන්න පුළුවන්. බිස්නස් මොඩල් එක වෙන්න පුළුවන්. හරි එතකොට ඒවා කොයි ආකාරයකටද තියෙන්නේ? එතකොට ඒවා අනිකුත් එයාගේ තර්කකරුවන් එක කොතනකද තියෙන්නේ? ඒවා තමයි අභ්‍යන්තර සාධක කියලා කියන්නේ. බාහිර සාධක කියලා කියන්නේ ව්‍යාපාරය තුල නෙවෙයි තුල ව්‍යාපාරයට පිටතින්. කියන්නේ රජය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බයර්ස්ලා සප්ලයර්ස්ලා එතකොට පාරිසරික සාධක තාක්ෂණික සාධක හරි ඊළඟට තර්කකරුවන්ගෙන් එන බලපෑම් දේශපාලන දේවල් එතකොට රාජ්‍ය බදු ප්‍රතිපත්ති ඒවා බාහිර සාධක. එතකොට ඒ වෙන 3ක් 4ක් තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. ගොඩක් වෙලාවට දැන් මෙහෙම ප්‍රශ්නයක් ආවම අපිට හරිම ලේසි. කියන්නේ ලියන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔයාට ෂොට් මොඩල් එක ගන්න පුළුවන්, පෙස්ටල් මොඩල් එක ගන්න පුළුවන්, වෝටර්ස් 5% මොඩල් එක ගන්න පුළුවන්, ජෙනරික් ඇන්සෝෆි ජෙනරික් මැට්‍රික්ස් කියන්නේ ඕන තරම් අපිට දේවල් තියෙනවා. ඉතින් පුළුවන් තරම් කල්පනා කරන්න දැන් අපි අර එකම જાතියෙන් ලියන්නේ නැතු. දැන් අපි ගත්තොත් බාහිර ගත්තොත් රජයේ දේශපාලන ප්‍රතිපත්ති ලියන්න පුළුවන්. තරගකරු ගැන ලියන්න පුළුවන්. බාහිර සප්ලයි ගැන ලියන්න පුළුවන්. එතකොට ඊට පස්සේ පාරිසරික වෙනස් වීම, සමාජීය වෙනස් වීම, තාක්ෂණික වෙනස් වීම. පැහැදිලිද? අර එකම දෙයකට යොමු වෙන්නේ නැතුව වෙනස් කාරණා 3ක් හරි 4ක් හරි ලයින් බයි ලයින් විතරයි ලියන්න තියෙන්නේ. දැන් මෙදා පාරත් මම දැක්ක දෙයක් තමයි සමහර ළමයි මේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියනකොට කොච්චර කිව්වත් අර අපි කතන්දරය වගේ ලියන්න පටන් ගන්නවා. එතකොට එයාගේ ලොකු වෙලාවක් ගිහිල්ලා ඉවරයි. සමහරලාට කරුණුත් ඒක ASCII නැහැ. දැන් තවත් වෙලාවක තව ළමයි 1 2 3 4 5 කියලා ලියනවා. එයාට උපරිම ලකුණු හම්බ වෙනවා. විනාඩි 2යි එයාට යන්නේ. දැන් තව කෙනෙකුට විනාඩි 15ක් යනවා මේ ගලපලා ලියන්න. ඒකද හොඳට කල්පනා කරන්න දැන් විභාගෙදී හැමෝම කියනවානේ දැන් අත්‍යවශ්‍යයෙන්ම පොයින්ට් ෆෝම් එකෙන් ලියන්න කියලා. ඒතර අපි ඒක හොඳට කල්පනා කරන්න ඕනේ මම මොනවද මේකට ලියන පොයින්ට්ස් 4 හෝ 5. හරි? දැන් එහෙම නැති වුණොත් වෙන්නේ අපිට කාරණා හිත අපි සම්බන්ධ කරනවා එකම කාරණා වටේ කරකිනවා. එතකොට ලකුණු ලබා දෙන්නට නැති වෙන්න පුළුවන්. ඒවා ගොඩක් වෙලාවට අපි දකින්න දෙයක් තමයි අර අපි විභාගේ ගොඩක් ලිව්වා පාස් වෙන්නේ නැහැ කියන්නේ වගේ. අන්න ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්. දැන් ඒවා ගොඩක් හදාගන්න මම මුලින්දම ඒවා කිව්වා. නමුත් හැම වෙලේම දැන් ඔයගොල්ලෝ පාස් පේපර්ස් දැන් ලියන්න පටන් ගන්නකොට අන්න ඒ දේවල් හොඳට බලන්න. දැන් අපි ඊට පස්සේ ගානට යමු. දැන් මොකද වෙන්නේ යා කියනවා සුද්ධ ලාභ දල ලාභ හදන්න කියලා. දැන් කොහොමද මේ සුද්ධ ලාභ දල ලාභ හදන්නේ අපි මේකේ? දැන් සුද්ධ ලාභ අනුපාතය අපි සමීකරණේ දානවා. ඒ කියන්නේ සුද්ධ ලාභය බෙදෙනවා අදාළ වාර්ෂික පිරිවැටුවෙන්.
දල ලාභය බෙදනවා වාර්ෂික පිරිවැටුමෙන්. දැන් බලුවාම ඒක ඇත්තටම ඒවා මෙතන තියෙනවා ඇතිනේ. මේ තියෙන්නේ. බදු පෙර ලාභය වාර්ෂික සඳහා ලාභය තියෙනවා මේ තියෙන ශුද්ධ ලාභය. එතකොට ආදායම මෙතන තියෙනවා. මේකෙන් මේක බෙදෙන එක විතරයි. හරි. ඒතර ඒවා අමාරු නෑ. නමුත් අපි අර මේ තියෙන දල ලාභය මෙතන තියෙන දල ලාභය බෙදනවා. මෙතන තියෙන දල ලාභය බෙදලා දානවා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි මේවා අර හදලා පුරුදු වෙලා යන්න ඕනේ. නැත්නම් එතන සමහරලාවට අපිට අර ලේසියෙන් හදන්න තියෙන එක පවා අපිට කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද දැන් අපි එහෙම ඕන තරම් මම දැක්ක දැන් මේ පාර මේ සමහර වෙලාවට මේ මම හිතන්නේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සින් පේපර් එකේ ඒකේ තියෙනවා හදන්න මොකද්ද තිබුණා ගාණක් බ්‍රේක් ඉවන්. ඒතර ෆික්ස් කොස්ට් එක බෙදීම contribution per unit right. ස්ථාවර වත්කම් බෙදීම එකක දායකත්වයේ තමයි බ්‍රේක් ඉවන් එක ලකුණු 5ක් හම්බ වෙනවා ඒකට. ඉතින් ඇත්තටම හරිම ලේසි උත්තරේ පෙනිපෙනි. ඉතින් අර ලොකු සමීකරණ ගොඩාක් ලියලා ඒ කියන්නේ සෑහෙන දෙයක් දඟලලා අන්තිමට උත්තරයට ගන්න බැරි වෙනවා. මොකද හරිම සිම්පල් දෙයක් විතරයි අහලා තිබුණේ. ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකත්වය. එතකොට ස්ථාවර පිරිවැය හැම තියෙනවා. ඒකක දායකත්වයේ 100න් මෙහෙම අඩු කරා ඒක ඇතෙන්ද. එතකොට ලකුණු 5ක් ගත්ත ළමයි එක විනාඩියෙන් ලකුණු 5ක් ගත්තා හිටියා. තව ළමයි ඉතින් ගොඩාක් දේවල්. එතෙන්ට දැන් කන්ට්‍රිබියුට් ඒකට ගේනවා මොකක් හරි අපි හිතමු මොකද ඊට උඩ ගානේ තිබ්බේ මොනවද මේ NPV වගේ දෙයක් නම් ඒ කැලිත් මේකට ගේනවා. පේබැක් එකත් මේකට ගේනවා. ඉතින් ඒවා අදාළ නැහැ. මොකද ඒවා උඩ අහලා තියෙනවනේ. මෙතන කෙලින්ම අහන්නේ සමච්ඡේද ලක්ෂ්‍ය පමණයි. එතකොට දැන් මම ඒක කියන අර ගොඩක් කලබල වෙච්ච ගමනුත් අපිට විභාග කරගන්න බැරි වෙනවා. සහ දැන් පුරුද්ද නැතිකම. අර දැන් හැම වෙලේම දැන් අපි මේක දැන් මේ වගේ ගණන් 100ක් විතර හදලා යනවා කියන එක තමයි අපේ දැක්ක ගමන් අපිට රයිට් මේ අහන්නේ බ්‍රේක් ඉවන් රයිට්. මොකද්ද මම ඒකට කැලි දෙක හොයන්නේ. මේ අහනවා තොග අනුපාතය. මේ අහනවා ණය ගැති අනුපාතය. මෙහා ණය හිමි අනුපාතය. එතකොට මම සමීකරණ ටක් ගාලා ඔලුවට එන්න ඕනේ. හරි average debtors බෙදීම cost of sales. So net sales. Average stocks බෙදීම cost of sales. Average creditors බෙදීම cost of sales. ඔන්න බාර ගන්න. ඕක දින ගාන කරන්න ඕන නම් 365න් මේක බෙදෙනවා. 365න් මේක බෙදෙනවා. ඉවරනේ. එච්චරමයි තියෙන්නේ. දැන් එතකොට අර එහෙම නොවෙනකොට වෙන්නේ අපිට හැම දෙයක්ම පැටලෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉතින් අර එකම දේ අපි ගොඩක් වෙලාවට ගාණක් දෙකක් තුනක් අපි හදලම යන්න ඕනේ. එතකොට තමයි අපිට සාමාන්‍ය කොන්ෆිඩන්ස් එක එන්නේ. දැන් මේක ඇහුවම දල ශුද්ධ ලාභ. කෙලින්ම දැන් ලකුණු බලන්නකො එතන අපිට උපරිම ලකුණු දැන් 5ක් හදා ගන්න පුළුවන් එකේ. හරි. ලකුණු 5ක් හදා ගන්න. එතකොට එකම දේ කරන්න තිබ්බේ අතන ශුද්ධ ලාභය තිබ්බ දල ලාභය තිබ්බ. අවුරුදු දෙකේ මේ පිරිවැටුම තියෙනවා. ඉතින් මේකෙන් මේක බෙදලා දාන එක විතරයි අපිට කරන්න තිබ්බේ. මේක සේල්ස් වලින් බෙදුවා මේක සේල්ස් වලින් බෙදුවා. හරි. මොන හරි ගැටලු තියෙනවද? ඒ කොටසෙදි සුජිත් සමීකරණේ පාඩම්ද? ඔව් සර්. ඔව් නේ. අනිත් අයට කොහොමද දැන්? කලන කසුනි මාදවි අන්දේශිකා ඔයගොල්ලන්ගේ සමීකරණ මතකද මේවා? නැත්නම් තව කල් ඕනද බලන්න? මාස දෙකක් තියෙනවා. හැබැයි සූදානම් වෙන්න ඕනේ. මොකද අන්තිම මොහොත එනකන් ඉන්න එපා මේ සමීකරණ වගේ දේවල් පාඩම් කරගන්න. මේ very good කලන මේ අන්තිම මොහොත එනකන් ඉන්න එපා. මොකද එතකොට අපිට දැන් අනිත් වැඩක් තියෙනවනේ. දැන් සමහරවිට අපි දන්නේ නැහැ බැංකුවේ අපිට මොන වගේ assignments ඒවිද. එතකොට අනිත් subject මේවන revision සමහර දේවල් එනවා. හරි. එතකොට ගොඩක් වෙලාවට දැන් අර අමාරුයි කියලා එහෙම නැත්නම් අපිට ටිකක් ගැටලු සහගතයි වගේ තියෙනවා. ඔක්කොම ඉවර කරලා තියාගන්න. ඊට පස්සේ විභාගෙ හිටන පොඩි රිවිෂන් එකක් දෙකක් බලලා ඊට කමන්නේ අපි දන්නේ නැහැනේ එක්සැමින් සමාලාට ඉන්ටර්ප්‍රිටේෂන් එක දෙන්න පුළුවන් ගණනය දෙන්න පුළුවන්. දැන් අපිට සමානට ගණනය කිරීම දුන්නාට පස්සේ අපිට තියෙන්නේ මේ පේනවා දැන් මේක ටක් ගාලා ඔලුවට එන්නේ නැහැ. දැන් මොකද්ද මේ දලලාභය? ඉතින් දලලාභාන්තික ඉතින් අපි කල්පනා කර කර ඉන්නවා. හරි. අර එතකොට ඇත්තටම හරිම පොඩි දෙයක් තමයි එතන තිබුණේ. නමුත් අපිට ඒක කරගන්න බැරි වුණා. අනිත් එක තමයි සමහර වෙලාවට අපි හිතමු පොඩ්ඩක් අපිට පැටලුණා කියලා. එතකොට අපි උපකල්පනයට යටත් කරලා ඒ ගාන හදනවා. අඩුම ගානේ ලකුණු කොටසක් හරි ලැබෙනවා. පැහැදිලිද? අපි හිතමු මෙහෙම. දැන් එනවා ඔන්න තොග පිරිවැටුම් අනුපාතය. එතකොට තොග පිරිවැටුම් අනුපාතය නම් අවුරුද්දෙන් අවුරුද්ද දෙකටම හදනවා නම් අපි කිව්වා අපිට ඇවරේජ් ස්ටොක් එක ගන්න ඕනේ නැහැ. ඒ අදාළ අවුරුද්දට අදාළ තොගේ බෙදුවා cost of sales වලින්. තොගේ බෙදුවා cost of sales වලින්. එක අවුරුද්දක හදන්න කිව්වා නම් අවුරුදු දෙකක් දීලා අපි ඇවරේජ් ස්ටොක් එක අරගෙන කරනවා. හරි. අපි හිතමු දැන් අපිට ඔක පැටලෙනවා. අපිට දැන් ඇවරේජ් ස්ටොක් එක ගන්න කොතනද නිකම්ම ස්ටොක් එක ගන්න කොතනද කියලා කල්පනා කර කර අපි අපි හිතමුකෝ දැන් අවුරුද්දක් දෙනවා ඊළඟ අවුරුද්ද දීලා ඒකට අපිට හදන්න කිව්වම අපි ඇවරේජ් ස්ටොක් එක ගන්නෙ නැහැ. අපි නිකම්ම ස්ටොක් divide by cost of sales එක. අපි මොකද කරන්නේ නෝට් එකක් දාලා කියනවා මේ ගණනය කිරීමේදී
ඒ අදාළ වර්ෂයට අදාළ තොගේ පමණක් යොදාගෙන ගණනය කිරීම කර ඇත. එච්චරයි. අපි හිතමුකෝ ඇවරේජ් ස්ටොක් එක ගත්ත එක්කනට ලකුණු 5යි. නමුත් ඔයා මේ උපකල්මට යටත් මේක හැදුවම ඔයාට අඩුම ගාන ලකුණු 4ක් දෙන්න එක්සෑම් එකට පුළුවන්. ඇයි? ඔයා මේ වෙලාවේ අපි තුමු අමතක වුණා සමීකරණේ දැන් මේකද හරිම කියලා එකක් නෙවෙයි තියෙන්නේ. අපිට අවශ්‍ය නම් මේ ප්‍රතිපත්තිය අපි ඇවරේජ් ස්ටොක් එක වෙනකොට නිකම්ම ස්ටොක් එක අරගෙන හදනවා. හැබැයි ඒක තමයි අපි දිගටම කරන්නේ. නමුත් අපි ඒක දැන් අපේ පිළිගැනීම තියෙන ඇවරේජ් ස්ටොක් එකක් එක හදනකොට ගන්න හරි කියලා. හැබැයි දැන් අපි මොකද කරන්නේ? අපිට මේ වෙලාවේ අමතකයි මේකද සද්ද නැතුව හදනවට වඩා ඔය කියන ඇවරේජ් ස්ටොක් එක වෙනකොට සාමාන්‍ය තොගේ නැත්තම් ඒ අදාළ වාර්ෂයට අදාළ තොගේ අරගෙන මේ ගණනය කරන ලදී. fair enough. මම කියන්නේ අන්න ඒ වගේ චුට්ටක් අපිට දැන් අර මානසිකව අපි එතන පොඩි අපි හොඳ අර අපි කියනවා confident වෙන්න ඕනේ. අර චංචල වෙලා බෑ. හරි? يعني අපිට මේ බලලා මොකද්ද වෙන්නේ? එහෙම පැනික් වෙන්න එපා. මොකද දැන් පැය 3යි කාලක් තියෙනවා. මොකද දැන් අනිත් එක තමයි මේක ලයිෆ් ටයිම් කතාවද. මේක ලියලා ඉවර වෙලා අපි ඉවර වෙලා පාස් වෙන්න එපා අපිට. අපි නිකන් ගිහලා ඊළඟ පාරත් ලියනවා රිවිෂන් එකට යනවා කියන මානසිකත්වයේ ගිහිල්ලා බෑ. පෙර සූදානම උපරිම කරනවා. එතෙන්ට ගියාම හරි කල්පනාවෙන් ප්‍රශ්න තෝරගන්නේ කොහොමද? එකපාර පළවෙනි එකම ගණන් හැටියට මම කරන්නේ නැහැ. MCQ එකම පළවෙනි හැටියට කරන්නේ නැහැ. තීර ප්‍රශ්නයක් මම අරගෙන කරනවා. දෙවෙනි තුන්වෙනි වෙනකොට අපි සෙටල් වෙනකොට තමයි අපි ගණිතමය ප්‍රශ්න වලට යන්නේ. එතකොට පළවෙනි කෝර්ස් කරා මට දෙවෙනි එකට මට අමතකයි. right GP NP ratio චුට්ටක් ආරයි. ඒක පැත්තක තිබ්බා. ඊළඟට ගියා ඊළඟ එකට. හැදුවා. ඔන්න දැන් ආයෙ මතක් වෙනවා. right GP turnover GP ratio. right සමීකරණ ලියනවා. ඊළඟට උත්තරේ ලියනවා. උත්තරේ ගන්නවා. දැන් මතක තියාගන්න අනිත් දේ තමයි සමහර වෙලාවට අපි සමීකරණේ ලියන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම කරන්න එපා. දැන් අපි හිතන්නකෝ සමීකරණය හරියට ලියනවා ආදේශ කරනකොට වැරදුනා කියලා. ඒත් ලකුණු භාගයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ 5න් 3ක් දෙන්න පුළුවන්. මොකද එක්සෑම් එකේ සමහරවිට කියනවා සමීකරණේ ගණනය කිරීමට විතරක් හරිනම් ලකුණු 3ක් අවසාන උත්තරේ ලබා ගත්තා නම් ලකුණු 5ක්. දැන් අපි සමහර වෙලාවට හිතන්නකෝ සමීකරණ ලියන්නේ නැතුව කෙලින්ම ආදේශ කරලා ගාන හදනකොට ගාන වැරදුනොත් මම දන්නේ නැහැ ඇත්තටම ඔයා මේ නිකන් ඇදලා දැම්මද කාගෙන් හරි බලලා දැම්මද සමීකරණේ දන්නේ නැද්ද? එතකොට මම අසරණ වෙනවා එක්සැමිනර් කෙනෙක් හැටියට මාකින් එක්සැමිනර් හැටියට ලකුණු ටික දෙන්න. එතකොට අන්න ඒව පොඩි දේවල් කල්පනා කරන්න. හැම වෙලේම සමීකරණ ලියුවා. ආදේශ කරා උත්තරේ ගත්තා. ඩබල් චෙක් කරන්නත් අපිට පුළුවන් එතකොට. එතකොට තමයි අර මම කිව්වාගේ දැන් ගත්තා. මේක ධනාත්මකද ඍණාත්මකද වැඩිද අඩුද? අපි NP GP වෙනකොට මොනවද දෙන්න ඕනේ? right. දැන් පොඩි අපිට අදහසක් අපිට ඔටෝට එන්න පටන් ගන්නවා. නමුත් ඒක ටික් කරගන්න. right. එතකොට මෙන්න මේක තමයි මම මෙතෙන්ද ගන්නවා. මේක තමයි නැත්තම් මේ පැත්තෙන් අරන් අර පැත්ත පැටලෙන්න පුළුවන්. එහෙම තමයි ගණනය කිරීමේදී වර්ධින්නේ. නමුත් සමීකරණේවා තියෙනවා මේක GP turnover එකෙන් බෙදුවා. right. නමුත් ඔය GP වෙනකොට ඔන්න සමානලාට OP එක දානවා. දැන් කලබලෙට. උත්තරේ පොඩක් වෙනස් වෙනවා. හැබැයි සමීකරණේ හරිනේ. ලකුණු 3ක් හම්බ වෙනවා. ලකුණු 3ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. අපි ඉතින් 45 ගැන සාකච්ඡා කරන්නේ නේ. එතනින් එහාට ලකුණු 3ක් ඒ ගානට එනවා. ඒ වගේම අපි හිතමුකෝ මේ කම්පියුටේෂන් 4ම වැරදි. නමුත් 3 කැලේ 4ක් එනවා. ලකුණු 12ක් කියලා කියන්නේ සෑහෙන ප්‍රමාණයක්. අන්න එහෙම කල්පනා කරන්න. මොකද විභාගයකට කියන්නේ පෙර සූදානම් වගේම තමයි විභාගයක් කියලා කියන්නේ අපි කොච්චර හොඳට ඒ පැය 3 ගත කරලා ඒකෙදි අපේ අදහස එක්සැමිනර්ට දනවන platform එකනේ. දැන් ඔයා 1-to-1 ඉන්ටර්විව් එකක් කරා නම් මට කියන්න පුළුවන් මෙහෙම කියනකොට ජජ් කරලා ඔයා පාස් කරනවා. දැන් මේකේ කොලයකට දාන ප්‍රමාණය අර බලන එක්කෙනාට තේරෙන ප්‍රමාණය සම්භාවිතාවල් ගොඩක් තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් කෙටියෙන් අපි පැහැදිලි වෙලා ඉන්න එපා කරන දේ. අපි පැහැදිලි නම් තව කෙනෙකුට දනවන්න ලේසි. දැන් අපි සමහරවිට මේක දන්නේ නැත්නම් ටක් ගාලා එහෙම බැලුවොත් උත්තරේ බැලුවා අර කොහෙන් හරි බැලුවා දැම්මා කියලා කියන්නේ. සමහරවිට බැලුවටම තේරෙනවා රයිට් මෙයා කිසිම පදනමක ඇවිල්ලා නැහැ. එතකොට ලකුණු අරයට දෙන්න බෑ. මොකද එයාව චෙක් කරනවා තව තැනකින්. සාම්පල් එක චෙක් කරනකොට ඔයා ලකුණු 3ක් දැම්මේ කොහෙන්ද කියලා ඇහුවොත් එයා අසරණයි. එතකොට මොකද එයා කියන්නේ? මූලික ටික නැත්තම් සජෙස්ටඩ් ආන්සර් එක නැත්තම් ලකුණු නොදී ඉන්නවා. අන්න ඒක නිසා ඔය එක්සෑම් ප්ලෑනින් කියන එක හරිම වටිනවා. ඒකයි මම මේ හැම වෙලේම කියන්නේ දැන් මේ ප්‍රශ්න ටික මම සාකච්ඡා කරන්න ගත්තේ ඇත්තටම ඕගලන්ට ඕන හැටි බලලා උත්තර ටික බලා ගන්න පුළුවන්. නමුත් මට මූලිකම අවශ්‍ය ඕගලන්ගේ අප්‍රෝච් එක, ඒ චේන්ජ් එක හැම වෙලේම ගේන්න බලන්න. ගොඩාක් කලින් ලැහැත්ති වෙන්න ඕනේ, ප්‍රෙපරේෂන් ගොඩක් තියෙන්න ඕනේ, ගණන් ගොඩක් හදන්න ඕනේ, කියවන්න ඔක්කොම කරන්න. ඒ වගේම විභාගයට යන්න කලින් අඩුම ගානේ එක ප්‍රශ්නයක්, ඒ જાතිය ප්‍රශ්න දෙකක්වත් ලියලා හදලා කරලා යන්න. එතකොට මොක් එක්සෑම් එක එතන කරලා තියෙන්නේ. එතකොට ඔයා දන්නවා විභාගියන් රයිට් මම මේක මෙහෙම හදන්න ගියා. මට එදා මෙහෙම වැරදුනා. වැරදුනේ මෙන්න මේකයි.
I am not going to repeat it here කියලා. නැත්තම් ගාන උත්තර බලලා ගිහලා පළවෙනි පාරම ඔයා කරනවා. එතනදී තමයි ඔයාට වැරද්දෙන්නේ. ඔයා දන්නේ නැහැ වැරද්ද මොකද්ද කියලා. ඒක තමයි හැම තැනකදීම අපි කළ යුත්තේ. ඔය කියන ආන්සර් ප්ලෑන් ඔක්කොම මොඩල්ස් දැන් මම අර ගොඩක් ගිය සතිය ඔයගලන්ට කිව්වේ මේ ට්‍රේඩ් මැනේජ්මන්ට් සමරි කියලා මම එක එක රූප දාලා මොඩල් හදලා දුන්නේ. ඒ නිකන් ස්නැප්ෂොට් එකේ වගේ ඔලුවට එන්න ඕනේ. වර්කින් කැපිටල් කිව්වම කැලි 6ක් තියෙනවා. 6ම මට පුළුවන්ද? රයිට්. ගණන් ටික මට පුළුවන්ද? හරි. හදලා තියෙනවද? රයිට්. එතකොට ඔයා දන්න ඔයාම self assessment එක කරන රයිට්. I am confident. break even. financial statement. right. ඊළඟට අපි යනවා NPL වගේ. ඊළඟට central bank regulation. ඊට පස්සේ ඔහොම දැන් අපිට නිකන් කටපාඩම මේක කියන්න පුළුවන්. ඒ තැනට අපි යමු වෙනවා. ඒක නිසා අර ඒ මහන්සිය ගන්න. මොකද දැන් අපි මෙතනින් එහාට තේරුමක් නැහැ. අපි තවත් මේ ට්‍රේඩ් මැනේජ්මන්ට් හරි කරන මොන සබ්ජෙක්ට් එකක්වත් රිපීට් වෙලා වැඩක් නැහැ. අර හැම වෙලේම අපි කියන්නේ අපි ගොඩක් අමාරු වෙන්නේ මේ දෙක කරන්නේ. එක්ක මුදල්, එක්ක කාලය, අනිත් එක තමයි දැන් මොකක් හරි බැංකුවක අපි ඉන්න තලයේදී මේක පාස් නොවුනොත් අපිට ඉදිරියේ කොච්චර අවුරුද්දක් දෙකකින් ලොකු දේවල් ටිකක් අපිට මිස් වෙනවනේ. හරි. ඒ නිසා හැම වෙලේම කල්පනා කරන්න අර value for money කියන එක. දැන් හැම වෙලේම දැන් ඔයගොල්ලෝ මේ පැය දෙකක්. එතන අපි තුමු දැන් ඔන්ලයින් ලොක් නොවි මේක රෙකෝඩින් එක අහන්න ගියා. ඒතර ලොකු කාලයක් නේ ඔයගොල්ලෝ වියදම් කරන්නේ. ඒතර උපරිම දෙයක් ගන්න පුළුවන්. මම මේ කියන්නේ දැන් මේව කරන්න බැරි දේවල් නෙවෙයි. අනිත් එක දැන් ගත්තොත් මීට වඩා එක්සෑම් අමාරුයි ඔයගොල්ලෝ කරලා ඇතිනේ. කරනවා ඇතිනේ. කරන්න හිතන් ඇතිනේ. දැන් MBA එකක් ගත්තොත් මීට වඩා අමාරුයිනේ. මුදලුත් වැඩි. නමුත් මෙතන අපිට එහෙම අමාරුවක් නැහැ. මම කියන්නේ 45න් අපි පටන් ගමු. ඊට පස්සේ උඩට යන්න පුළුවන්. ඒතර හැම එකේම අර මම කියන්නේ ප්‍රෙපරේෂන් එක කියන එක අමාරු නැහැ. බලන්න මොකද්ද මගෙන් මේකට වරදින්න තියෙන සම්භාවිතාව. මේක මට කරගන්න බැරි වෙන තියෙන ගැටලුව මොකද්ද කියන තැනින් දැන් කල්පනා කරන්න. එතකොට දැන් ඊට පස්සේ අපෙන් අහන කොටසක් එකේ ලාභදායකවද දලදාභය ශුද්ධලාභය අඩුවද ප්‍රවර්තන ණය පහසුවෙන් ආපසු ගෙවන ලාභ පරිමාව ප්‍රමාණය. ඒක දල වශයෙන් එයා කමෙන්ට් එකකුත් දානවා. දැන් ඇත්තටම අපිට දැන් 35 ඉඳන් 38 35 වෙනවා 12 9 වුණාට අපිට ඒක ගැන යම්කිසි ලොකු දේවල් කියන්න බෑ අනිකුත් දත නැති නිසා. නමුත් ඒ ප්‍රමාණය අපි සාර්ථකයි කියලා අපි කියනවා. මොකද එතනදී අපිට දැන් වෙන ඇත්තටම මේ ලොකු දේවල් මෙතන කියන්න දත නැති නිසා රයිට්. ඒක අපි ගණනය කිරීමක් අපි කරා කියන එක පමණක් කරනවා. රයිට්. මොකද ඇත්තටම දැන් මෙතනදී වෙන්නේ හුඟක් වෙලාවට මේ 36 37 වැඩි වුණත් මෙතනදී 4 3කට අඩු වෙනවා. ඒක වෙන්නේ හුඟක් වෙලාවට මෙන්න මෙතන මූල්‍ය වියදම් ටිකක් හිම වැඩි වෙච්ච එක වෙන්න පුළුවන්. රයිට්. දැන් එතන ගත්තොත් මේ 11 143ක් වගේ වෙලා තියෙනවා. ඒ නිසා දැන් ඒ වගේ දේවල් වලින් තමයි වෙලා තියෙන. අනිත් එක මේ විකුණු පිරිවැයත් පොඩ්ඩක් වැඩි වෙලා ඒක නිසා දල්ලාභය අඩු වෙලා තියෙනවා. නමුත් අපි කියන තරම් මේක පැනික් වෙන තත්යකට අපි ඇවිල්ලා නැහැ. ඊළඟට අපි බලමු මොනවද අපිට එතනදී තියෙන්නේ 2017 2006 මුළුවත්කම් ස්කන්ධයෙන් බෙදලා. එතකොට ඒ කියන්නේ මූල්‍ය ලීවරේන ෆයිනෑන්ෂල් ලෙවරේජ් කියන එක වත්කම් ඉක්විටි වලින් බෙදුවට පස්සේ එනවා 2.4යි 3.2යි. එතකොට බලමු ඒකට කමෙන්ට් එකක් දානවා. දෙකට වඩා වැඩි රඳවාගත් ලාභ ආපසු ගැනීම සැලකුතු ප්‍රමාණය ගැන තිබුණා. පළදා ඒ කියන්නේ 2017 වෙනකොට අර ඉක්විටි එක අඩු වෙලා එතන කතන්දරයක් කියනවා. නමුත් ඒ මුදල් ලාභෝ ඇසෙට්ස් වල ආයෝජනය කරනවා නම් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කියන එක සාකච්ඡා කරනවා. ඉතින් මහ ලොකු දෙයක් එයා ලියලා නැහැ. අපිට තියෙන්නේ මූල්‍ය ලේවරණය එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ලෙවරේජ් කියන එක ගණනය කිරීමයි. හරි. ගණනය කරලා අපි කියනවා රයිට් ඒක වැඩිවීමක් දකින්නවා. ඒ වැඩිවීම අපි පිළිගන්න නැත්නම් ඒක සාර්ථකයි කියලා කියනවා. ඒ වගේම එයා කියනවා අපි ගත්තොත් දැන් මෙතනදී ඉක්විටි එකට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවොත් 537යි 4900 4200ට අඩු වෙලා තියෙනවා රඳවාගත් ලාභ. ඒ කියන්නේ ඇත්තටම මෙතනදී යම්කිසි ලාභදායකත්වයේ වුණත් යම්කිසි කොටසක් මෙතනින් අයින් වුණා කියන එක තමයි ඒ කියන්නේ. මෙතන ඉක්විටි එක අඩු වෙලා කියන එක නෙමෙයි. මේ ඉක්විටි එක අඩු වෙලා තියෙනකොට එයා කියනවා ඒක මෙතනදී ආයෝජනය වෙන්න පුළුවන් මෙන්න මේ මුළු ජංගම වගකීම් නැත්නම් ජංගම වගකීම් වල තමයි වැඩි හරියක් එක ආයෝජනය වෙලා තියෙන්නේ. 65 95 වෙලා තියෙනවා. ඒතකොට අර මෙහෙන් අඩු වෙලා තියෙන ඒවා රයිට් මේ පැත්තට වැඩි වෙලා තියෙනවා. දැන් මුළු වගකීම් 78 ඉඳන් 104 30 මිලියන් වලින් 3 මිලියන් මෙතනින් වැඩි වෙලා තියෙනවා. රයිට්. ඒතකොට එතනදී යා නිකන් කියනවා ඒ ආයෝජනය නිසි පරිදි යොදාගත්තොත් මේක ගැටලුවක් වෙන්නේ නැහැ කියන එක පැහැදිලි කරනවා. මොකද ය ප්‍රමාණයකට සාර්ථකත්වයක් දකින නිසා. ඒ කියන්නේ මොකද මෙතන මුළුවත්කම් ස්කන්ධයට සාපේක්ෂව වැඩි වෙනවා කියලා කියන්නේ මුළුවත්කම් වැඩි වෙනවා. හැබැයි මුළුවත්කම් වැඩි වෙනවා කියන එකම හොඳම වෙන්න බෑ. මුළුවත්කම් වැඩි වෙලා ඒක නිසි පරිදි යෙදෙනවා නම් තමයි ඊළඟ පාර
net worth එකට ඒකෙන් යම්කිසි නැත්නම් profit එක generate වෙලා වෙන්නේ. ඒක තමයි යා මේ කියන්නේ. ඊළඟට මෙතනදි කියනවා ROE ලාභය ස්කන්ධයෙන් බෙදුවම. එතකොට සාමාන්‍යයෙන් 80%ක විතර ROE කියලා පොඩි ප්‍රමාණයක් අඩු වුණත් මේක ඉතා ඉහළ තත්ත්වයක්. සාමාන්‍යයෙන් ඕනම තැනක return on equity අපි 15 20 25 කතා කරන්නේ. මෙතනදී return on equity නිකන් 75ක විතර වගේ range එකක තියෙනවා. ඒක සතුටුදායකයි කියලා එයා කියනවා. එතකොට දැන් බලන්න මේ ප්‍රශ්නේදී ඇත්තටම අපිට මේ හරි නිකන් අමාරුවක් තිබුණේ නැහැ. හරි එකම දේ තිබ්බේ සමීකරණ ටිකක් අපි දන්නේ නැති හෝ එහෙම නැත්නම් පාඩම් කරගත්තේ නැති සමීකරණ ටිකක් මෙතෙන්ට ආවා. දැන් මම ඒකට තමයි ඔයගොල්ලන්ට කිව්වේ මම ඔයගොල්ලන්ට දුන්න සමීකරණ ඔක්කොම ටික වගේ දීලා තියෙනවා. තවත් පහුගිය ප්‍රශ්න පත්‍ර ටිකක් බලනකොට තවත් ඔයගොල්ලන්ට සමීකරණ ටිකක් එනවා. ඒව පාඩම් කරගන්න කියන එක. මොකද ඒක දැන් අද හෙට කළ යුතු දෙයක් තමයි මේ සමීකරණ. මොකද අන්තිම මොහොත වෙනකම් පාඩම් කරන්න ගියොත් ටිකක් අපිට පැටලෙන සම්භාවිතාව වැඩි වෙනවා. ඒ කියන්නේ එකපාර මේ කියන එකට වඩා වෙනස් එකක්. ඒතර විභාගෙදි පටල ගන්න chance එක වැඩි වෙනවා. එහෙම නෙමෙයි. දැන් අපි කියවනේ සමීකරණ ಜಾති අපි කැලි 6කට කඩනවනේ. ද්‍රවශීලතාව වෙන්න පුළුවන්, කාර්යක්ෂමතාව වෙන්න පුළුවන්, තෝලනය වෙන්න පුළුවන්, නැත්නම් ලාභදායකත්වය වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙළඳපළ සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර දැන් අන්නේ ඒ හැම එකක් යටතේම අපි ඉගෙන ගන්න ඕනේ ටිකක්. ඒතර ඒ විදිහට දාලා ඒක ඉගෙන ගන්න. ඒතර ඒ විදිහට දාලා ඉගෙන ගත්තට පස්සේ අපිට දැන් විභාගෙදී ආවත් අපි දකිනවා මේ තියෙන ද්‍රවශීලතාව, මේ තියෙන කාර්යක්ෂමතාව, මේ තියෙන ලාභදායකත්වය, මේ තියෙන මෙහෙයුම් කාර්යක්ෂමතාවය කියලා අපිට ටක් ගාලා මතකයට එනවා. ඒතර ඒකක් යටතේ අපි ඔක්කොම ටික ඉගෙනගෙන තියෙනවා. මම කියන්නේ එකක්වත් මිස් කරලා යන්න එපා. මොකද දැන් අපිට කාලය ඇති නිසා. දැන් විභාගයට සතියකට කලින් දැන් මම රිවිෂන් එකේ ළමින්ට සමාජලාට කියන්නේ මොකොත්ම කරලා නැත්නම් මේ ඔක්කොම බල යන්න එපා. එහෙම කරොත් වාට වෙලා නැහැ. ඒගොල්ලන්ට මම කියන්නේ පහුගිය ප්‍රශ්න පත්‍ර 6ක් අරගෙන ඒක ටික පාඩම් කරගෙන යන්න. මොකද ඒගොල්ලන්ට වෙලා නැහැ. ඕගොල්ලන්ට වගේ තියරි කරලා ෂෝට් නෝට් බලලා කරන්න වෙලා නැහැ. නමුත් ඒගොල්ලන්ට පහුගිය ප්‍රශ්න පත්‍ර 6ක් බලන් ගියාම සමහර වෙලාවට 50%ට 60ක සම්භාවිතයක් තියෙනවා. ඒ පෞගේ ප්‍රශ්න පත්‍රවල තියෙන ඔක්කොගෙම දේවල් වලින් එන්න. ඒතර ඒගොල්ලන්ට ඒක කරොත් අර 45 ටාගට් එකට ඒගොල්ලන්ට ය아가න්න හැකියාවක් තියෙනවා. මොකද ඒගොල්ලෝ මුළු තියරි බල කරන්නේ කිව්වොත් ඒ සතියේ ඒගොල්ලන්ට කාලයක් නැහැ. නමුත් අපිට එහෙම නෙවෙයි. මුලින් ඉඳන් අපිත් එක්ක හිටියා මැදදී ජොයින් වුණත් අපිට අපි යම් ප්‍රමාණයකට ගණන් පන්තිය තුල කරා. දැන් ඕගොල්ලන්ට මම කිව්වාගේ මැටීරියල් 3-4ක් මම දීලා තියෙනවා. ඒතර ඒ හරහා සෑහෙන කාලයක් එක්ක අපිට එෆර්ට් එකක් දාන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. රයිට්. එතකොට ඒ ප්‍රශ්න දෙකෙන් මම හිතන්නේ ඒ දෙක මම සාකච්ඡා කරලා ඉවර කරනවා. ඊළඟට අපි ණය නිපැයුම් කොටසකට මම යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මට කියන්න මොනවා හරි මේ සම්බන්ධයෙන් ගැටලු නැත්නම් ප්‍රශ්න තවදුරටත් පැහැදිලි කර ගැනීම තියෙනවද? ආදවි කසුනි පැහැදිලිද? ඔයගොල්ලෝ පාඩම් කරන්න පටන් ගත්තද? නදීශිකා සුජිත් ගැටලු තියෙනවද? නෑ සර්. පුළුවන්ද මේ වගේ දෙයක්? ඔව් මේ වගේ දෙයක් කරගන්න පුළුවන්ද ප්‍රශ්නයක් ආවොත්? පුළුවන් සර්. රයිට් හොඳයි. කොහොමද අනිත් අයට? විමේශිකා ඔයගොල්ලෝ නෝට්ස් ඔක්කොම එකතු කරගෙන දැන් ඒවා තැනක තියාගෙන ඉන්නවද? ඒවැ ගැටලු මොන හරි තියෙනවද? ජාලිය අපි දිගටම සම්බන්ධුන්නේ නැහැ. මැදදී වගේ මම හිතන්නේ ජාලිය සම්බන්ධුනේ. කොහොමද දැන් නෝට්ස් ටික එකතු කරගෙන පාස් පේපර්ස් ටික ලැහැත්ති කරගෙන එහෙම ඔයගොල්ලෝ ලැහැත්තිද දැන්? මොකද අපිට ගොඩාක් කාලයක් නැහැ දැන් නිව් ඉයර් හොලිඩේස් එනවා. එතනත් දෙපැත්තට ගියත් සතියක් එකමාරක් යනවා. ඊට පස්සේ රිවිෂන් පටන් ගන්නේ IBSL එක. ඉතින් අර ඒ නිසා සෑහෙන මේ ටයිට් ෂෙඩියුල් එකක් ඇත්තටම. රයිට් බැංකුවල උනත් ඔයගොල්ලෝ දන්නවනේ දැන් වෙනතට වඩා දැන් මොරටෝරියම් ඉවරයි. දැන් රීපේමන්ට් ප්‍රෙෂර් එකක් එනවා. කලෙක්ෂන් වෙනවා. ඒ වගේම ලෝන් බුක් ග්‍රෝ කරන්න. කියන්නේ හරි අමාරු කාලයක් ඇත්තට මේ අවුරුද්දත් අපි හිතන තරම් දේසි වෙන්නේ නැහැ අපිට. ඒ නිසා ලොකු එෆර්ට් එකක් අපි දාන්න ඕනේ. ඒක නිසා පොඩ්ඩක් මම ඒකයි කියන්නේ හැම වෙලේම මේ thank you හරින්දි හැම වෙලේම මේ දැන් ඕගලන්ට ඕනම මේ සපෝට් එකක් ඕන නම් ඕන වෙලාවක කතා කරන්න මම ඔෆිස් ලයින් එකයි දෙකම මම දෙන්නම්. ඔෆිස් එකෙත් මම ගොඩක් වෙලාවට පාස් පේපර්ස් ටික මම ගිහිල්ලා තියාගෙන හරි ඉන්නවා. මොකද ළමයි කතා කරන විදිහ අනුව. දැන් මොකද ඔයගොල්ලෝ සමහර දවසක දිවාඩුවක් දාලා ගෙදර වැඩ කරන වෙලාවක දවාලක උනත් ප්‍රශ්නයක් නැහැ. මේ ගැටලුවක් තිබ්බොත් ඒවලම निराකරණය කරගන්න උත්සාහ කරන්න. යාළුවෙකුට කතා කරන්න නැත්නම් අර WhatsApp groups කීපයකුත් තියෙනවා මම හිතන්නේ ඒකෙත් ළමයි ගොඩක් ඉන්නවා ඒවලුත් ගොඩක් ইনফরমේෂන් අපිට ෂෙයා කරගන්න පුළුවන් පාස් පේපර්ස් හරි එහෙනේ.
නමුත් අර මම කියන්නේ ලාස්ට් මොමන්ට් වෙනකන් ඉන්න එපා. තේරෙන්නේ නැත්නම් බලලා කොහොම හරි ඒක ක්ලියර් කරගන්න. මොකද අන්තිම මොහොත දක්වා අපි ආයුතු නැහැ කියන නිසා. right. right. මට විනාඩියක් දෙන්න. ඒ ගමන් ඔයගොල්ලෝ මෙන්න මේ ප්‍රශ්නේ චුට්ටක් බලන්න කොහොමද මෙන්න මේකට මොන වගේ උත්තරයක්ද අපි දිය යුත්තේ කියන එක පොඩ්ඩක් බලන්න විනාඩියක් කිම මේ. ඔව්. දැන් මොකද්ද මේ ප්‍රශ්නේ? ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පදනම් කරගෙන ණය පැකේජයන් සම්පාදනය කිරීම පිණිස ණය සම්පාදන නිලධාරීන් සතු ණය නිපීම පිළිබඳ දැනුම අතිශයින් වැදගත්. පහත සඳහන් ණය නිපීම භාවිතා කරන ගනුදෙනුකරුවන්ගේ වර්ග සහ ඔවුන් ඒවා ප්‍රයෝජනවත් වන ආකාරයේ සාකච්ඡා. ඔවුන්ට ඒවා ප්‍රයෝජන. දැන් අන්න බලන්න. දැන් අපි දැන් ජෙනරල් උත්තරයක් මේකට අපි දැන් මම කියවනේ සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එකක් විස්තර කරනකොට කාරණා අපි 3ක් 4ක් මම අර මගේ ප්‍රසන්ටේෂන් සමරි ගිය සතියේ මම කිව්වා. ඒ කියන්නේ මුලින්ම අපි කියනවා ඒ ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් මූලික නිර්වචනයක්, ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් ලක්ෂණ ටිකක්, ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් වාසි අවාසි ටිකක්, ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් අවදානම් ටිකක්, ඒ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන පාර්ශවයන්, ඒ ප්‍රොඩක්ට් එකේ පර්පස් එක, හරි. ඒතර ඒ වගේ 6ක් විතර අපි ජෙනරලි ඉගෙනගෙන තියෙනවා. ඔය 6ට යටත් වෙලා අපි ප්‍රොඩක්ට්ස් 12ක් 15ක් මම ඔයගොල්ලන්ට පාඩම් කරගන්නත් කිව්වා. දැන් අපි ඒක දන්නවා. දැන් ඒක දැනගත්තට දැන් මෙතෙන්ට ගිය ගමන් ටක් ගාලා අපි ඉගෙනගෙන තියෙන මේකයි කියලා ලියාගෙන ගියට හරියනවද? නැහැ. එක්සැමිනර් අහනවා කැලි දෙකයි අහන්නේ අපි ඉගෙන ගත්තේ. ගනුදෙනුකරුවන් ප්‍රයෝජනවත් වන ආකාරය. ඒ කියන්නේ බේසිකලි මොකද්ද පර්පස් එක සහ කවුද ස්ටේක් හෝල්ඩර්ස්ලා. තවත් ලේසි. පැහැදිලිද? එතකොට අන්න ඒකයි මම කියන්නේ දැන් අපි උපරිමයටම ඉගෙනගෙන තියෙනවා. ඒ උපරිමය අහන අවස්ථාව වෙන්න පුළුවන්, අහන්නේ නැති අවස්ථාව වෙන්නත් පුළුවන්. ඒක තමයි මේ අවස්ථාවේදී දැන් අපිට අවිලා තියෙන්නේ. එතකොට කවුද මේක පාවිච්චි කරන පාරිභෝගිකයන්? මොන අවස්ථාවකද? ඇයි ඒගොල්ලන් මේක වැදගත් වෙන්නේ? මොකද්ද පර්පස් එක කියන එක විතරයි මෙතන අහන්නේ. උදේ බැලුවොත් හරිම ලේසි ප්‍රශ්නයක් මේක. හරි? කෙලිම ලකුණු දැන් අපි ගත්තොත් 5යි 5යි ලකුණු 20ක්. ඔයා හිතන්න. ඒතර දැන් ඒ කියන්නේ අපි අතරම ලයින් 2 එකකට ලයින් 4 ගානේ අපි හිතමු යම් ප්‍රමාණයක් ලිව්වනම් ලකුණු ටික හම්බ වෙනවා. හැබැයි ප්‍රශ්නේ හරියට අපි තේරුම් ගත යුතුයි එතනදී අහන්නේ මේ කොටස් ටික විතරයි. අනිත් ඒවා ලියන්න පුළුවන්. හැබැයි එතකොට වෙන්නේ ફોකස් එක නැහැ. දැන් අපි ඔක්කොම 4ම 5ම ලියනවා. හැබැයි එක්සැමිනර් ඕනේ 2යිනේ. දැන් ඒ දෙකට වේට් එක අඩුයි නම් අර ටික ලිව්වා කියලා එයාට ලකුණු දෙන්න බැරි වෙනවා. රයිට්. එතකොට අපි බලමු ඒකෙදි දැන් කොහොමද උත්තරේ එන්නේ කියලා. අයිරා පහසුකම්. right? එතෙන්දි බලන්න. කවුද ගනුදෙනුකරුවන් බැංකුව අයිරා එකකදී? සාමාන්‍යයෙන් ඒකෙදි අපිට වෙන්න පුළුවන් රීටේල් කස්ටමර්ස්ලා කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ සැලරිඩ් එම්ප්ලොයිස්ලා එහෙම කට්ටියක් ඉන්නවා. මොකද ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා පාවිච්චි කරන්න පුළුවන් OD එක. ඊළඟට සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්, ඒ කියන්නේ මෙතන SME මට්ටමට වඩා ඉහළ තලයක කියලා කියන්නේ එතෙන්දී අර කියන්නේ මයික්‍රෝ කියන එක නෙවෙයි කියන එක. හරි? ඒ කියන්නේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත, ඒ කියන්නේ ව්‍යාපාරික තලයේ තියෙන SME කස්ටමර්ස්ලාට එන්න පුළුවන්. වැටුප් ලබන පුද්ගලයන් කියන්නේ එහෙම ගන්න පුළුවන්. ඊට අමතරව ඕන තව මේක කියන්න පුළුවන් කෝපරේට් කස්ටමර්ස්ලාත් ඉන්නවා. මොකද ඒගොල්ලන්ට අර දැන් ගොඩක් වෙලාවට කෝපරේට් එකයි හරි අඩුවෙන් පාවිච්චි කරන්න. මොකද ඕවර්ඩ්‍රාෆ්ට් එකක් ඒ කෝපරේට් කස්ටමර්ස්ලා යන්නේ නැහැ. ඒගොල්ලෝ හරිම විදිහට අවශ්‍ය කරන කාර්ක ප්‍රාග්ධන නිපැයුම තමයි ඒගොල්ලෝ ගන්නෙ. ඒ නිසා තමයි මේක වැඩිපුර නැත්තේ. නමුත් සුළු මධ්‍ය පරිමාණ කරුවන්ට සහ වැටුප් ලබන මෙතන රීටේල් ටයිප් එකේ කස්ටමර්ස්ලාට මේක ප්‍රයෝජනයක් වෙනවා. මොකද ඒගොල්ලන්ට ඒ දිනදා එක එක අවශ්‍යතාවයන් සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන් කියන නිසා තමයි මේ ගණිතකරුවන්ගේ වර්ගය සඳහන් වෙන්නේ. දැන් ප්‍රයෝජන ගන්න. සාමාන්‍යයෙන් මෙන්න මේක ඇත්තටම දැන් ඕවර්ඩ්‍රාෆ්ට් එකක් මූලික වශයෙන්ම පොදු කාර්ය පිරිවැය. හරි? දැන් අපි ගත්තොත් අපි කියනවානේ ස්ටොක්ස් ගන්න ඩේටා නෑ. ඒවට නෙවෙයි ඇත්තටම මේක පාවිච්චි කරන්නේ. එකක් තමයි පොදු කාර්ය. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් පොදු කාර්ය වේදන්, එහෙම නැත්නම් වතුර ලයිට්, එහෙම නැත්නම් තවත් පොඩි මෙහෙයුම් වේදන්. හරි? ඒ වගේ ආශ්‍රිත වේදන් සඳහා තමයි OD එක හරි විදිහට පාවිච්චි කරන්නේ. දෙවෙනි එක තමයි උඩ තියෙන එක කාර්ක ප්‍රාග්ධනයේ යම්කිසි ගැටලු වෙනකොට.
එතකොට දැන් අපි ගත්තොත් හරිනම් ගත්තොත් ස්ටොක් තියෙනවා ඩෙටර් තියෙනවා ඊට පස්සේ ගිහිල්ලා ක්‍රෙඩිටර් තියෙනවා මේක ලස්සනට යනවා මේ චක්‍රයේ කිසිම ගැටලුවක් නැතුව කියලා හිතාගෙන ගියොත් අපිට OD අවශ්‍ය වෙන්නේ නැහැ. බැංකුවෙන් තියෙන කෙටි කාලීන චක්‍රය නැත් එක්ක මේක කරනවා. හැබැයි සමහර වෙලාවට පොඩි පොඩි ඩීලේස් එනවා. දැන් ස්ටොක් ටිකක් වැඩිපුර එක දවසක් දෙකක් තියාගන්න ඕනේ. ඩේටා කෙනෙක් දෙන්නේ පරක් වෙනවා. ට්‍රේඩර් කෙනෙකුට කලින් ගෙවන්න වෙනවා. අන්න එතකොට අපිට කෙටි කාලීන අවශ්‍යතාවය එනවා. ඒ වෙලාවට OD එකක් අපිට අවශ්‍ය වෙනවා. එතකොට මූලික වශයෙන් මේකේ තියෙන පර්පස් එක තමයි කාර්ක ප්‍රාග්ධන චක්‍රය තුල තියෙන යම් ආකාරයක ගැටලු සහගත අවස්ථාවල කෙටි කාලීනව මුදල් අවශ්‍යතාව පිරිමසා ගැනීම කියන එකක්. අනිත් එක තමයි පොදු කාර්ය වේදම් වැටුප් බිල් ඒ වගේ සාමාන්‍ය දෛනික වියදම් පිරිමසා ගැනීම සඳහාත් මේක අවශ්‍ය වෙනවා. ඒතර වැඩි තව පොඩි දෙයක් අපි කියනවා සාමාන්‍යයෙන් ගත්තොත් ඕවර්ඩ්‍රාෆ්ට් එකකදී අපි මොන හරි සීමාවකට යටත් වෙලා මුදල් ලබා ගැනීමක් කරන ගන්න මුදල් ප්‍රමාණයට අපි පොලිය ගෙවීමක් කරන නිසා අපිට මේකට වැඩි බරක් නැතුව ව්‍යාපාරයක පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා කියන එකෙන් අපි ඉවර කරනවා. පැහැදිලිද? ඉතාලම කෙටියෙන්. ඒතකොට දැන් අපි දැනගන්න ඕනේ එක්සැමින් අහලා තිබ්බේ මොකද්ද? ඒකට අනුරූපී වෙච්චි අපි උත්තරයක් මේ වෙලාවේ සපයලා තියෙනවා. ඊළඟට ගමු ව්‍යාපෘති ණය අන්න ප්‍රොජෙක්ට් ලෝන්ස්. SME වාණිජ සාංගමික මට්ටමේ ස්ථාවරවත්කම් මිලට ගැනීම හෝ නව ව්‍යාපාර ආරම්භයට අවශ්‍ය ගනුදෙනු කරුවන්ට අන්න දැන්. ව්‍යාපෘති ණය කියපු ගමන් ටක් ගාලා කල්පනා වෙන්න රයිට් මේ ප්‍රොජෙක්ට් ලෝන් එක. ව්‍යාපෘතියකට. ඒ කියන්නේ මේක හැමෝටම නෙවෙයි. කියන්නේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් එහෙම නැත්නම් කෝපරේට් එහෙම නැත්නම් අපි ඔය කියන සින්ඩිකේෂන් ටයිප් එකේ හරි එතකොට ඒ වගේ ලෙවල් එකක කස්ටමර්ස්ලා තමයි හැබැයි ඒගොල්ලෝ ස්ථාවරවත්කම් මිලට ගැනීම නව ව්‍යාපාර පටන් ගැනීම වගේ දෙයකට ඒ කියන්නේ අපි ස්ටාර්ට්අප් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අලුත් වෙන්චර් එකක් වෙන්න පුළුවන් නැත්නම් කැපිටල් ඇසෙට්ස් කැපෙක්ස් ෆයිනෑන්සින් එකක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ තමයි ප්‍රොජෙක්ට් ලෝන්ස් වලට වැඩිපුර එන්නේ. එතකොට ඒක භාවිතා වන අවස්ථා තමයි මේ තියෙන නව ව්‍යාපාර ආරම්භයේ ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ වාහන ජංගමනවත්කම් මිලදී ගැනීම සඳහා බලශක්ති ව්‍යාපෘති වෙන විශාල යටිතල පහසුකම් සම්පාදන ව්‍යාපෘති සඳහා තමයි මේක පාවිච්චි වෙන්නේ. ඒකට දැන් අර හැම වෙලේම කල්පනා කරන්න දැන් නෝමල් ලෝන් එකකට වඩා ප්‍රොජෙක්ට් ලෝන් එකක් වෙනස් වෙනවා. දිගු කාලීන ව්‍යාපෘතියේ වත්කම් සුරුකමකට ගන්න මූල්‍ය ප්‍රවාහ මතින් ආපසු ගෙවෙන එතකොට අවදානම වැඩි ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරන දෙයක් තමයි ව්‍යාපෘති ණය කියන්නේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍යතා තියෙන පුද්ගලයන්ට සහ අවශ්‍යතා වලට තමයි ව්‍යාපෘති ණය යෙදෙන්නේ කියන එක තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඊළඟට සක්‍රීය short term revolving ඒකෙත් business customers ලා SME customers ලා ඕන තරම් කට්ටිය export importers ලා commercial නැත්නම් corporate customers ලා නැත්නම් commercial banking customers ලා SME අය එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරිකයන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා මොකද මේක නිකන් කාර්ක ප්‍රාග්ධන සඳහා සෑහෙන ප්‍රමාණයක් ව්‍යාපාරයකට අවශ්‍ය වෙන නිසා. එතකොට දැන් ඒකේ භාවිතාව තමයි කෙටි කාලින පදනමින් චක්‍රීය කාරක ප්‍රාග්ධන පහසුකම්. ඒ කියන්නේ අපි ගත්තොත් short term revolving. ව්‍යාපාරයේ මෙහෙයුම් චක්‍රය අනුව පහසුකම් වල කාලය තීරණය වේ. කියන්නේ අපි දැන් ගත්තොත් stock period එක, debtor period එක, creditor period එක අනුව අපි මේ short term revolving loan එක structure වෙනවා. එක් මෙහෙයුම් චක්‍රය අනුව උපදින මුදල් ප්‍රවාහයන් අනුව ආපසු ගෙවීම සිදු කරේ. එතකොට දැන් operating cycle එක අනුව ඒ තියෙන cash flow එක අනුව ආපසු ගෙවීමක් සිදු කරනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් එතනදී අර පාවිච්චි කරන්නේ මොකටද? කොහොමද ඒක ස්ට්‍රක්චර් වෙන්නේ කියන එක අපි පැහැදිලි කරා short term revolving loan එක හැටියට. ඊට පස්සේ අපි ගත්තොත් ඔඩපන pledge එක. මොකද්ද මේ වෙන්නේ pledge කියලා කියන්නේ? අපේ ආනයන බිල්පත් සඳහා මූල්‍යකරණයක් අවශ්‍ය ආනයනය කරුවන් මිල උච්චාවචනය වෙන නිසා තත්ත්වයන්ගෙන ආරක්ෂාවෙන් සම්බන්ධ ගොවියන් මේක අවශ්‍යයි. එතකොට දැන් අපි දකිනවා pledge loan එකක්. මොකද්ද pledge එකක් කියලා කියන්නේ? දැන් උදාහරණයකින් අනිත් පැත්ත කතා කරන්න ලේසි. සමහරවිට ඒගොල්ලෝ කරන්නේ දැන් අපි හිතමු vehicle importer කෙනෙක් නම් ඔන්න එයාට pledge එකක් අපිට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගොවියෙක් ගත්තොත් වීතෝක රැස් කර ගැනීම සඳහා අවශ්‍යතාවයක් දෙන්න පුළුවන්. ඒතර ඒ වගේ වෙලාවක pledge එකකදී අපි ડોකියුමන්ට් ටිකක් එහෙම නැත්නම් වීතෝගයක් සුරුකමක් හැටියට තියාගෙන කරන ණය මුදලක් තමයි කෙටි කාලින ණය මුදලක් pledge එකක් කියන්නේ.
එතකොට දැන් ඒක පාවිච්චි කරන අවස්ථාව තමයි මේ අපි ගත්තොත් මෙන්න මේ වගේ. ආනයන බිල්පත් එක්ස්පෝර්ට් බිල් ඩිස්කවුන්ට් ඉම්පෝර්ට් බිල් ඩිස්කවුන්ට් කරනවා. වෙළඳ සම්භාර වලට එරෙහි අත්තිකාරම් ඒ කියන්නේ අර තොගයකට එරෙහිව අපි දෙනවා. එතකොට අකණ්ඩ නිෂ්පාදනය දැන් පැඩි වගේ ගත්තොත් අපි දැන් එක කන්ටිනියස් එයාට යන්න මොකද බයින් සෙල් කරන්න බෑ එක එක කන්න වලට තමයි අපිට මේ මුදල් එන්නේ මේ වී තොගේ එන්නේ. එතකොට එහෙම නැත්නම් අරගෙන ස්ටොක් කරලා තියාගෙන තමයි අනිත් පැත්තට යන්නේ. එතකොට භාවිතාව පැත්තෙන් ගත්තොත් අන්න ඒ විදිහට තමයි ඒක සාකච්ඡා කරන්න වෙන්නේ. දැන් එතකොට දැන් මට මේ ප්‍රශ්නේ ගත්තොත් ඔයගලන්ට තේරෙනවා ඇති ඒක නිකන් ටැක් ස්පෙસિෆික්. ඒ කියන්නේ ඊට කලින් අවස්ථාවන් වල එක්සැමින අපිට දුන්නා සාමාන්‍යයෙන් ජෙනරලි මෙන්න මේ පිළිබඳ ණය නිපැයුම් පිළිබඳ සාකච්ඡා කරනවා. එතකොට අපි ඔරිජිනල් මොඩල් එකේ ගිහිල්ලා කාරණා 1 2 3 4 5 ඕන තරම් තියෙනවා. හොඳ හතරක් හෝ පහක් තෝරලා ලියන්න පුළුවන්. මෙතෙන්ට එනකොට එයා කාරණා ලඝු කරා එකකින් අහන්නේ දෙකයි. purpose එක stakeholder. beneficiary භාවිතාව. ඔය දෙකනේ අහන්නේ. කියන්නේ කවුද කාටද මේක දෙන්න පුළුවන්? ඇයි දෙන්න ඕනේ? දැන් ඊළඟ ප්‍රශ්නය සමහරලාට ඊළඟ පාර අහන්න පුළුවන් මේ වගේ ණය නිපැයුමක වාසිය වාසි. නැත්නම් මේ වගේ ණය නිපැයුමක ලක්ෂණ කියලා වෙනම කැලි දෙකක් අපෙන් අහන්න පුළුවන්. ඒතර දැන් අපි සූදානම් වෙන්න ඕනේ ප්‍රොඩක්ට්ස් 12ක් 15ක් කටපාඩම් කරගන්න ඕනේ. අර අපි කියපු මොඩල් එක අනුව. දැන් මේ දෙකට අමතරව තවත් 4ක් 5ක් අපි සාකච්ඡා කරන්නේ. මගේ රිවිෂන් මැටීරියල් එකේ තියෙන. ඒතර ඒ හැම එකකටම පොයින්ට් එකක් එන විදිහට අපි බලලා සාකච්ඡා කරලා ඉවර කරගන්න. මොකද එහෙම නැති වුණොත් අපිට වෙන්නේ අර අපි දැන් දන්න දෙකක් අස්සේ නොදන්න එකක් දෙකක් එන්න පුළුවන්. ඔයා පාඩම් කරනවා දිගු කාලින ණය, චක්‍රීය ණය, ඕඩි පාඩම් කරනවා. ඔන්න ඒ අස්සේ ප්ලෙජ් එක එනවා. ඔඩපන ණය. එතකොට ඔයා බලනවා අයියෝ හතරක් තියලා තුනක් දන්නවා එකක් දන්නේ නැහැ. හරි ඒ වගේ දේවල් කියන අවස්ථාවලට මුහුණ දෙන්න එපා. මොකද දැන් ඔයගොල්ලෝ දැන් ආපස්සට පේපර් 6ක් 7ක් ගිහලා බැලුවම තේරෙයි සාමාන්‍යයෙන් එක්සැමිනර් නිකන් එකම දේවල් එක ළඟ ළඟ යන ටිකක් තමයි හැමදාම අහලා තියෙන්නේ. ඒකයි මම කියවර දැන් ප්‍රොඩක්ට්ස් 40ක් 50ක් තිබුණට ප්‍රොඩක්ට්ස් 10ක් 12ක් නැත්නම් 12ක් 15ක් පාඩම් කරොත් හොඳටම ප්‍රමාණවත් නිසා. ඒතර ඒක මිස් කරන්න එපා. දැන් අපි දැන් මුලින්ම අපි ඉගෙන ගත්තනේ P&L එක, balance sheet එක, cash flow එක, working capital related ගණන් ටිකක් යනවා කියලා. හරි. එතකොට ඊට පස්සේ මේ යන් සාකච්ඡා කරනවානේ ණය නිපැයුමගේ දේවල් ටික. ඒතර දැන් මේ අද මම සාකච්ඡා කරන්න යන ඒවා සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම ප්‍රශ්න එනවා. මොනවා හරි කොටසක් දෙකක් අපි දකින්න. දැන් ඊපෙක පේපර් එක ගත්තත් ඔයගොල්ලන්ට තේරෙයි මේ කියන කැලේ ටිකක් ඒකේ තියෙනවා. ඉතින් ඒක එතකොට අපිට තියෙන හැකියාව වෙන්නේ පහුගිය ප්‍රශ්න පත්‍ර ටිකක් වැඩිපුර දාගත්තාම බැලුවාම සෑහෙන chance එකක් තියෙනවා රිපීට් වෙන්න. ඕනම වෙලාවක ඒ අඩුම ගානේ දෙකක්වත් පහුගිය තැන් වල ජහලා තියෙනවා. අලුතෙන්ම අහන සම්භාවිතව හරිම අඩුයි. ඒක අන්න ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන වැඩ කරන්න බලන්න. right. අපි දැන් මෙතෙන්ට යන්න කලින් කාර්ක ප්‍රාග්ධනය සම්බන්ධ ටිකක් කරන්න දැන් කරපු එකේ මොනවා හරි ගැටලු තියෙනවා. උඩපණ ණය කියන එක මේ SME සෙක්ට් එක යූස් කරනවා නේද සමහර වෙලාවට නැද්ද? අනිවාර්යයෙන්ම යූස් කරනවා. ඒක තමයි මෙතන මේ SME නම නොකිය එයා කියලා තියෙන්නේ. කියන්නේ දැන් මෙතනදී කියනවානේ දැන් අනේ මෙතනදී අර මෙතින් sorry දැන් ආනයන බිල්පත් මූල්‍යකරණය මිල උච්චාවචනය ගොවියන් කියලා කියන්නේ අනිත් පැත්තෙන් SME කියන එක තමයි. අර SME ම කියනකට වඩා යා ස්පෙસિෆික් එතනද කියලා තියෙනවා. ඇත්තටම මේ ඒක මේ SME කෝපරේට් කියලා කියන්න පුළුවන්. නමුත් ඊට වඩා තව පැහැදිලි කිරීමක් එයා කරනවා මොන වගේ කට්ටියද පාවිච්චි කරන්න කියලා. ඒකයි. මේක SME කියලා කියන්න පුළුවන් දෙවෙනි අවස්ථාවේදී ඔයාලට කියන්න පුළුවන් මොකද්ද හරිම පර්පස් එක කියලා. ඒකේ වැරද්දක් නැහැ. වෙන මොනවද ගැටලු තියෙන්නේ? හරි. එතකොට අයිරා කියන එක මේ තොග රැස් කිරීම සඳහා ගන්නවා කිව්වොත් වැරදිද? ඒක මෙහෙමයි. අයිරා කියන එක තොග රැස් කිරීම කියන එක වැඩි නොලිය ඉන්නවනම් හොඳයි. දැන් සාමාන්‍යයෙන් අපි ටෙක්ස්ට් බුක්ස් වල බැංකු අයිරාව තනිකරම තියෙන අර පොදු කාර්ය එහෙම නැත්නම් දෛනික ඒ වගේ දේවල් වලට පමණයි OD එකක් තියෙන්නේ. අයිරාව sorry මේ තොග රැස් කිරීමට අපි පැහැදිලිවම යූස් කරන එකක් තමයි ප්ලෙජ් එක
TR loan එක එහෙම නැත්නම් චක්‍රීය ණය එහෙම නැත්නම් ඔය ඔව් ඒ වගේ දේවල් තමයි import loan එක ඒවා තමයි තොග. ණය ගැතියන්ට තියෙනවා bill discounting එතකොට packing credit ඊට පස්සේ invoice discounting factoring postage check discounting වගේ තමයි debtors ලට. අර ඒකට ආවේනික වෙච්ච ණය ලිපියු තියෙනවා. ඒ හින්දා අරක වැඩිපුර නොලිය ඉන්න තරමට අපිට හොඳයි. ඒතර එක්සෑම් එකේ චුට්ටක් අර නැත්නම් ඔයා කෙලින්ම OD තොග රැස් කිරීම කියලා ලිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. නමුත් අර හිතන්නකෝ දැන් වෙන ළමයි අනිවාර්යෙන් පොදු කාර්ය ලිව්වොත් එම එයාට උපරිම ලකුණු දෙනකොට ඔයාට දැන් පොඩි අඩුවක් එතන එන්න පුළුවන්. මොකද ඔයාට දන්නේ නැහැ කියලා එයා මීන් කරන නිසා. අඩුම ගානේ අර මූලික වශයෙන් මේකටයි. නමුත් හදිසි අවස්ථාවන්වලදී තොඳ කෙටි කාලිනව මේ මිලදී ගැනීම සඳහා භාවිතා කරන අවස්ථාත් ඇත කියලා ලිව්වට කමක් නැහැ. හරිද? හරි සර්. හරි. ඒවනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. ඒකේ ඔයගොල්ලෝ විනාඩි ගන්න දෙකක් තුනක් ඔයගොල්ලෝ අතර අරගෙන බලන්න මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නෙට පොඩි උත්තරයක් දෙන්න. පහත අවස්ථාව සඳහා අතිශයම යෝග්‍යතම කාර්ක ප්‍රාග්ධන පහසුකම යෝජනා කරන්න කියලා. පොඩි වෙලාවක් අරගෙන බලන්න ඒකට මොනවද උත්තරේ බලන්න නැතුව ඇත්තට මෙන්න මේකට ගන්න ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. ඔයගොල්ලෝ ලියපු උත්තර හරිද බලමු. විනාඩි දෙකක් තුනක් අරගෙන. ලියුවද? හරි එහෙනම් සාකච්ඡා කරනකොට බලමු. මොකක්ද ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ? දල කාරක ප්‍රාග්ධනයේ ශුද්ධ කාරක ප්‍රාග්ධනයේ අතර වෙනස. හරිම ලේසි ලකුණු පහක ප්‍රශ්නයක්. මොකද්ද දල කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ? කාටද කියන්න පුළුවන්ද? කියන්න බලන්න. ලකුණු පහක් ගන්න chance එකක් තියෙනවා. කසුනි කියන්න බලන්න මොකද්ද දල කාරක ප්‍රාග්ධනය? මේ ණයට අපි භාණ්ඩ මිලදී අරගෙන ණයට භාණ්ඩ මිලදී අරගෙන ණය තොග රැස් කිරීමේ කාලයයි ණය ගැතියන්ට ණය ගෙවීම සඳහා ගත වන කාලය අතර පරතරයට අපි කියනවා දල කාරක ප්‍රාග්ධනය කියලා. සුද්ධ කාරක ප්‍රාග්ධනය එතකොට වෙන්නේ ඒකෙන් ණය හිමියන්ට ගෙවීම් අඩු කළ පසු ලැබෙන සුද්ධ කාරක ප්‍රාග්ධනය. අනිත් ඒකට එකගද නැත්නම් ඒකට වඩා වෙනස් නිර්වචනයක් තියෙනවද? නිමේෂිකා හරින්ද ඔයගොල්ලෝ එකගද එහෙම නැත්නම් ඒකට වඩා වෙනස් අර්ථකථනයක් අපිට දෙන්න පුළුවන්ද? දලකාරක ප්‍රාග්ධනය කියන්නේ ජංගම වත්කම්. ඔව්. වල සම්පූර්ණ ආයෝජනය. ඔව් එතකොට ශුද්ධ කාරක ප්‍රාග්ධනය කියන්නේ ජංගම වත්කම් වලින් ජංගම වත්කම් අඩු කරාම. right. සුජිත් තේරුණාද වෙනස? සුජිත් කිව්ව එක හරි. සුජිත් කිව්වේ මෙහෙයුම් චක්‍රයයි කාර්ක ප්‍රාග්ධන චක්‍රයයි කියලා කිව්වොත් සුජිත් ඕක හරි. හරිද? මොකද ඒක තමයි ගොඩක් සමහරවල් පැහැදිලි කර ගන්න ඕන පොඩි දේවල් ඒ concepts හැබැයි අපි හරියට දා ගන්න ඕන. දැන් අපි කිව්වොත් මෙහෙයුම් චක්‍රය කියලා අර සුජිත් කිව්වාගේ තොග රැස් කිරීමේ දින ගණන සහ ණය ගැතියන්ගේ දින ගණන එකතුවක් හැටියට ගත්තොත් ඒක මෙහෙයුම් චක්‍රය. දින වලින් ගත්තොත් කාලයෙන් ගත්තොත්. හැබැයි අනිත් පැත්තෙන් ඒක සුජිත් මුදලක් හැටියට බැලුවොත් ඒක දලකාරක ප්‍රාග්ධනය. ඒක තමයි මේ කසුනි කියන්නේ. ඒ කියන්නේ ජංගම වත්කම් වල. ඒ කියන්නේ අපි හිතමුකෝ තොගය, ණය ගැතියන්, එතකොට අනිකුත් ජංගම වත්කම් වල සම්පූර්ණ ආයෝජනය තමයි දලකාරක ප්‍රාග්ධනය. ඒ කියන්නේ මුදලකින් රුපියල් වලින් වටිනාකමින් ගත්තොත් ඒක දලකාරක ප්‍රාග්ධනය. ඒතර ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් වලට හැරෙව්වොත් ඒක අපි කියනවා මෙහෙයුම් චක්‍රයක් කියලා. ඒතර ශුද්ධ කාරක ප්‍රාග්ධනය කියලා කියන්නේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කරන මේ දෙක අතර තියෙන වෙනසට අපි කියව ශුද්ධ කාරක ප්‍රාග්ධනය. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ශුද්ධ කාරක එහෙම නැත්නම් අපිට කියනවා කාර්ක ප්‍රාග්ධන චක්‍රය මූල්‍ය චක්‍රය කියලා කියන්නේ අර මෙහෙයුම් චක්‍රයෙන් ණය හිමියන්ගේ
දින ගන්න අඩු කරාට පස්සේ එන එක. ඒ කියන්නේ එකක් මුදල් වලින් නැත්නම් වටිනාකම වලින් බැලුවොත් එක විදිහකට පේනවා. දින කාල පරිච්ඡේදය බැලුවොත් තව විදිහකට පේනවා. නමුත් එකම concept එක දෙවිදිහකට තමයි අපි ඒක දකින්නේ. එතකොට දැන් අපෙන් අහන ප්‍රශ්නය අනුව දල ශුද්ධ කියලා ඇහුවොත් එකක්, මෙහෙයුම් මූල චක්‍ර කියලා ඇහුවොත් තව එකක්. අන්න ඒ විදිහට තමයි උත්තර දෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ පොඩි දෙයක්. නමුත් concept එක හරියටම දැනගන්න. මොකද එතකොට අපිට උපරිම ලකුණු ලබා ගන්නට හැකියාවක් එතන තියෙන නිසා. දැන් බලමු ඊට අදාළ ගත්තොත් 3-4 ප්‍රශ්නක් තියෙනවා. හරි. දැන් මෙතනදී ඔයගලන්ට මේ තියෙන දලකාරක ප්‍රාග්ධනයෙන් මුළු ජංගම වත්කම් වල දලකාරක ප්‍රාග්ධනය කියන්නේ ජංගම වත්කම් මූල්‍යකරණ සඳහා අවශ්‍ය මුල් ප්‍රමාණය, මුළු සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය, තොග ලැබිය යුතු ගිණුම් අතති මුදල් කෙටි කාලීන ආයෝජන, ශුද්ධකාරක ප්‍රාග්ධනය කියන්නේ ගිණුම් කරන සංකල්පයක්, ජංගම වත්කම් වලට වඩා ඇති ජංගම වගකීම් වලට වඩා ඇති ජංගම වත්කම්, ජංගම වගකීම් කියලා කියන්නේ මොකද්ද? ගෙවිය යුතු බිල්පත් ණය හිමියොත් බැංකුවන් අත්තිකාරම් උපචිත accrued expenses වගේ. එතකොට ජංගම වගකීම් වලට වඩා ඇති ජංගම වත්කම් වගේ ව්‍යාපාරයේ දවශීල තත්ත්වය පෙන්වන්න කරයි. බලන්න හරිම පැහැදිලි විදිහට එක්සැමිනර් මේ ටික අපිට දීලා තියෙනවා. දැන් මේක අර මම මේ ප්‍රශ්න ගත්ත ඇත්තටම මේක ඕගොල්ලෝ අර ඕගොල්ලන්ගේ මොඩල් ආන්සර් එකක් හැටියට ගත්තට කමක් නැහැ කියන එක පෙන්වන්නත් එක්ක. දැන් මේකේ සියලුම දේවල් කව වෙනවා. මොකද්ද දල කාරක ප්‍රාග්ධනය, ශුද්ධ කාරක ප්‍රාග්ධනය, දල කාරක ප්‍රාග්ධනය අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද? ශුද්ධ කාරක ප්‍රාග්ධනය අර්ථ දක්වලා තියෙන්නේ මොකද්ද? එතකොට ශුද්ධ කාරක ප්‍රාග්ධනය හොඳයි නම් ඒකෙන් මොකක් සම්බන්ධයෙන්ද කියවෙන දවශීලතාවය පිළිබඳ හොඳ අත්දැකීමක්. දල කාරක ප්‍රාග්ධනයට යන අයිතමයන් මොනවද? ශුද්ධ කාරක ජංගම වගකීම් වලට යන අයිතමයන් මොනවද? ජංගම වත්කම් වලට යන අයිතමයන් මොනවද? ඒ සියලු දේවල් මෙතන තියෙනවා. පැහැදිලිද? එතකොට මේ වගේ එකක් අර කියන වගේ අපි මොඩල් ආන්සර් එකක් කටපාඩම් කරගන්නවා කියන එක ඉතාම වටිනවා. මොකද මේ වගේ ප්‍රශ්න දිගින් දිගටම අපෙන් අහලා තියෙනවා. හරිද? ඒක නිසා අර මේ සමහර වෙලාවට හොඳට බලලා උත්තරයක් දෙකක් ලියලා ඉවරනකොට අපිට මේක සෑහෙන්න පහසුයි. මේ වගේ එකක් ආවොත් නිකන් ඉක්මනටම මේ උත්තරයක් දෙන්න පුළුවන් වෙන මට්ටමකට අපි එනවා. හරිද? රයිට්. එතකොට අපි ඒක තව චුට්ටක් ඉදිරියට යමු. දෙවෙනි එකට අහනවා අර ඔයගොල්ලෝ කිව්වගේ බලන්න ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඒවා දෙන්න කියලා. ඔව් පළවෙනි එක මම හිතන් තිබ්බා අපනයන් නිෂ්පාදන අමුද්‍රව්‍ය ආනයනය කිරීම වගේ දේවල් සඳහා මෙන්න මේ වගේ මොනවද අවශ්‍ය ණය මුදල්. ඒ කියන්නේ කෙටි කාලීන චක්‍රීය එහෙම නැත්නම් අපනයන බාර කුවිතාංශ පැකින් ක්‍රෙඩිට් වගේ හොඳයි. රජයේ කොන්ත්‍රාත්කාරයෙක් වගේ නම්. එතකොට එයාට වැඩිපුරම අවශ්‍ය කරනවා ස්ථිර අයිරා එහෙම නැත්නම් බිල්පත් ඉන්වොයිස් ඩිස්කවුන්ටිං එහෙම නැත්නම් සමහර වෙලාවට කාරක ප්‍රාග්ධන බොන්ඩ් එකක් වගේ කියන එකත් යම් ප්‍රමාණයකට එකක්. නමුත් මේකදී කාරක ප්‍රාග්ධන ණය හැටියට ගත්තොත් අපිට මේ වගේ දෙයක් තමයි. ඒ කියන්නේ ඉන්වොයිස් එකක් එහෙම නැත්නම් බිල් එකක් ඒ සර්ටිෆයිඩ් බිල් එක ඩිස්කවුන්ට් කරලා දෙන පහසුකමත් ඒ වගේම තමයි OD එකක්. ගොවියන්ට ඔඩපන කෙටි කාලීන වගා ණය රයිට්. සිල්ලර වෙළඳුන්ට සීර අයිරා පහසුකම් සීර කාරක ප්‍රාග්ධන ඒවත් හොඳයි. මොකද සීර කාරක ප්‍රාග්ධන කියලා කියන්නේ අපිට ගත්තොත් ඒගොල්ලන්ට අර ස්ටොක් එක අරගෙන අවුරුදු 3කින් 4කින් විතර ගෙවන්න පුළුවන් මට්ටමේ ණය පහසුකම් ලබා දීමක් තමයි සිල්ලර වෙළඳුන්ට ස්ථිර කාරක ප්‍රාග්ධන කියන්නේ. නැත්තම් අර එදිනදා යම්කිසි දෛනික අවශ්‍යතාවයන් සඳහා ඕවර්ඩ්‍රාෆ්ට් එකක්. පෙරවුම්හලකට ගොඩක් වෙලාට ගත්තොත් ලොකු කෑෂ් ඉන් එකක් අවුට් එකක් ඩේලි ඉහළ පහළ යනවා. ඒකට අවශ්‍යයි POD එකක් වගේ හොඳයි. දැන් පැහැදිලිද? දැන් එතකොට මේ වගේ ප්‍රශ්නයක් ගත්තාම අර ඒක දැන් පුළුවන් තරම් එක්සැමින අපි අරගෙන දැම්මා ප්‍රායෝගික තලයකට. අපි බලාපොරොත්තු වෙන්නේ මෙහෙම ප්‍රශ්නයක් අපෙන් අහයි කියලා. එතකොට දැන් අපි දැනගන්න ඕනේ හැම වෙලේම දැන් මේක ඉගෙන ගන්නවත් එක්කම ඔයගොල්ලෝ කල්පනා කරන්න රයිට්. මොනවද අපිට ඉන්න පාරිභෝගිකයන් රයිට්. ඒගොල්ලන්ගේ මොනවද ව්‍යාපාර කර්තව්‍ය. එතකොට කොහොමද ඒගොල්ලන් කෑෂ් ෆ්ලෝ එකේ එන්නේ? මොනවද ඒගොල්ලන් කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවයන්? මොනවද ඒගොල්ලන්ගේ ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතාවයන්? කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් නම් මොනවද අපිට ඒගොල්ලන්ට දෙන්න පුළුවන්? ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතාවයන් නම් අපිට මොනවද ඒගොල්ලන්ට දෙන්න පුළුවන්? අර අපි මුලින්ම මම කතා කරේ මුලින්ම මෙහෙම කස්ටමර් ඉන්නවා, සෙක්ටර් ඉන්නවා, සබ් ඇක්ටිවිටීස් තියෙනවා, ප්‍රොඩක්ට්ස් ටිකක් වටේ තියෙනවා. ඒකෙදී කස්ටමර්ට වඩා ප්‍රොඩක්ට් ටික ඊට වඩා සුරුකුම් තියෙනවා. මතකද අපි එකක් කරා? මොඩල් එකක් ඉගෙනුවම අන්න ඒක හැම වෙලෙම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට තමයි අපි දැන් රයිට් මෙන්න අපිට හම්බ වෙනවා බුටික් ෂොප් එකක් කරන් සාමාන්‍ය අපි හිතමු කඩ
කරගෙන පුද්ගලයෙක්. ඒතර බලන්න මෙයා මොනවද කරන්නේ? උදේ හවස බරු උදේ ගන්නවා බරු ටික හවස පේ කරනවා. එතකොට ගොඩක් කෑෂ් බිස්නස් එහෙම කරනවා. එතකොට සමහර වෙලාවට චෙක් එකක් දෙකක් ලියනවා. හරි. එතකොට බෑන්ක් ගැරන්ටි වගේ දෙයක් අවශ්‍ය වෙන්න පුළුවන් සමහර ඩීලර් කෙනෙක්. ඒතර බලන්න අවශ්‍යතාව ටික. අන්න මම මොනවද මෙයාට දෙන්න පුළුවන්? OD එකක් පුළුවන්. කෑෂ් මැනේජ්මන්ට් වගේ එකක් දෙන්න පුළුවන්. බෑන්ක් ගැරන්ටි එකක් දෙන්න පුළුවන්. හරි. එතකොට ඕන දැන් කල්පනා කරන්න මෙයාගේ අවශ්‍යතාවය අනුව මෙන්න මේ ටිකයි. සුරුකුම් මොනවද මම ලබා ගත හැකි? මොනවද කොන්දේසි ටික? දැන් එතකොට ඔය අර අපි ඉගෙන ගත්ත දේ අපි ප්‍රැක්ටිකලි දානවා එළියට මාකට් එකට. කස්ටමර් කෙනෙකුට දානවා. ඒක තමයි මේක ඇත්තටම අපි කල යුත්තේ. ඔහොම කරනකොට දැන් බස් එකේ යනකොට වාහනේ යනකොට ව්‍යාපාරයක් ගැන කතා කරනකොට එහෙම නැත්නම් ඔය ඔපරේෂන්ස් එහෙම නැත්නම් එක්කෙනෙක් තව කෙනෙක් කතා කරනකොට ඔයා කල්පනා කරන්න. රයිට් එයා මොකද කරන්නේ? රෝ මැටීරියල්ස් ගෙනල්ලා නිෂ්පාදනය කරලා එක්ස්පෝර්ට් කරනවා. හරි. එහෙම නැත්නම් එක්ස්පෝර්ට් ඕඩර් එකක් අරගෙන මේ කුරුදු නිෂ්පාදනය කරනවා. අන්න පැකින් ක්‍රෙඩිට් ලෝන් එකක් කොහොමද අපි දෙන්නේ? රයිට්. ඕඩර් බේස් එකක් අපි දෙනවා. එක්ස්පෝර්ට් LC එකක් බේස් කරගෙන අපි දෙනවා. ඕපන් account එකට යනකොට කොහොමද මේ පැත්තෙන් වෙන්නේ? එතකොට අපි කල්පනා කරනවා. මොකද්ද මේ ව්‍යාපාරය? මොනවද මේකේ ඇක්ටිවිටි එක? කොහොමද කාරක ප්‍රාග්ධනය? එතකොට අපිට හරි පහසුයි මේ පිළිබඳව යම්කිසි තක්සේරුවකට එන්න. දැන් එහෙම ඇඟට ඉන්ටර්නලයිස් කරගන්න මේ ප්‍රශ්න හරිම සිම්පල් වෙනවා. ඊට පස්සේ ඔයගලන්ට කිසිම ගැටලුවක් නැතුව මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. දැන් මම මේ හැම වෙලේම කියන්නේ සමහර වෙලාවට අපි නොදන්න විදිහට ඉතා ලේසි ප්‍රශ්න එනවා අපිට ඒකට සමානවට උත්තරයක් දී ගන්න බැරි වෙනවා. හේතුව අපි රෙඩි නෑ ඒකට. අපි කරලා නෑ ඒවා. මම කියන්නේ ඒ එතනින් එහාට යන්න. මොකද දැන් අර විභාගෙට හැමදේම කටපාඩම් කරගෙන ගිහිල්ලා කරන්න ඕනේ නෑ. අපි කරපු දේවල් ඇඟට එක එක මොඩල්ස් හැටියට ඒකයි මම අර මොඩල්ස් 7ක් 8ක් 10ක් වාඩි ගන්නවා ඒකයි. දැන් මුළු chapter 1 එකම තනිකරම අර ඔය මම කියව TOS මොඩල් එකෙන් අපිට කරන්න පුළුවන්. BCS මොඩල් එකෙන් කරන්න පුළුවන්. borrower credit security කියන මොඩල් එකෙන්. මම ඔයගොල්ලන්ට අර එදා ගිය සතියේ පෙන්නුවේ ඒකනේ. ඒතකොට ඒක අර මෙහෙම වැඩි වෙන සර්කල්ස් ටිකකින් යනවා. ඒතකොට ඔය හැමතරකම කල්පනා කරොත් රයිට්. මෙයා ඇග්‍රිකල්චර්, පැඩි සෙක්ටර් එක, මිලර් කෙනෙක්, කැපෙක්ස් මෙච්චරයි, වර්කින් කැපිටල් මෙච්චරයි. මේක තමයි මෙයාගේ තියෙන security එක. එතකොට මෙන්න මේ type එකේ කස්ටමර්ස්ලා ටිකක් මෙතන ඉන්නේ. මම මොකද්ද කරන්නේ? ඒතර ඔයාලට මෙහෙම හදනකොට එක උත්තර ටිකක් එන්න පුළුවන්. මෙන්න මේවා තමයි මෙයාට අවශ්‍ය වෙන්නේ කියලා. අන්න එහෙම තමයි අපි මේක ඉන්ටර්නලයිස් කරගන්නේ. ඒ මොඩල් එකක් අපි ආපහු කොලවට දාලා ඉන්න නිකන් මැප් කරනවා. and dreaming මෙහෙම වෙනවා. එතකොට මොනවද මේකේ තියෙන රිස්ක් එක? මොකද්ද මේක අඩුපාඩු? ඉන්ෂුරන්ස් එකක් ඕනද? ක්‍රොප් ඉන්ෂුරන්ස් එකක් ඕනද? කෑෂ් ෆ්ලෝ එක අපි කොහොමද මැනේජ් කරන්නේ? ප්ලෙජ් එකකට යනවද? අපි ඩුවල් කී වලට යනවද? දැන් ඔයා කල්පනා කරනවා. එතකොට දැන් සෑහෙන්න අර චිත්‍රයක් වාට මැවෙනවා. රයිට් විභාගයට ආවොත් කොහොමද ඔයාලට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා මේවා දෙකක් තුනක් මයින්ඩ් මැපින් මයින්ඩ් බ්ලෝයින් එක්සර්සයිස් එකක් ඔයා කරලා තියෙනවා. මං හිතන්නේ මේ ප්‍රශ්න එච්චර ගැටලුවක් වෙන එකක් නෑ මේ දෙක. අපි ඊළඟට බලමු ඊළඟ කොටස. දැන් මෙතනද මොකද්ද මේ කියන්නේ? තෝග අවශ්‍යතාවය තියෙනවා, ණයගැති අවශ්‍යතාවය තියෙනවා, දලකාරක ප්‍රාග්ධනය, සාමාන්‍ය ණය හිමියන්, ශුද්ධකාරක ප්‍රාග්ධනය. එතකොට ක්‍රම දෙකකටම එකක් මෙතන තියෙනවා පිරිවැය පදනමට, එකක් තියෙනවා මෙතන විකුණුම් පදනමට. හරිද? එතන ලකුණු දැන් මේ ප්‍රශ්න දෙකට 3 නැත්නම් 4 මම හිතන්නේ. නේ 3 4 දෙකම අපෙන් අහන්නේ. බලමු. දලකාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය කොච්චරද? සුද්ධකාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය කොච්චරද? ඔන්න. දැන් මෙතනදී දැන් අපි කල්පනා කරන්න ඕනේ දැන් මෙතන දින ගණන් දීලා තියෙනවා. අපි ස්ටොක් එක හොයාගන්න ඕනේ. ණය ගැතියන් හොයාගන්න ඕනේ. ණය හිමියන් හොයාගන්න ඕනේ. අන්න ඒකට උපකාරී වෙනවා අර කාර්යක්ෂමතා අනුපාතය. මතකද කාර්යක්ෂමතා අනුපාතය? තොග රැස් කිරීමේ දින ගණන තියෙනවා නම් විකුණුම් පිරිවැය තියෙනවා නම් විකුණුම් පිරිවැය වැඩි කිරීම තොග රැඳගුන් දින ගණන බෙදීම 360. අපි ඉක්වේෂන් එකක් හැටියට ගත්තොත් මෙහෙම. අපි දැන් තොගය කියලා කියන්නේ සාමාන්‍ය ගත්තොත් තොගය විකුණුම් පිරිවැය ඉන්සියට පහ තමයි
මෙන්න මෙහෙම එකක් ගන්න ඕගොල්ලන්ට. දැන් මෙහෙම සමීකරණයක් අපි දකිනවනේ. තොග රැඳවුම් දින ගන්න සමානයි තොගේ බෙදීම විකුණුම් පිරිවැය වැඩි කිරීම 365. ඒ වගේම තමයි ණය ගැති දින ගණන කියන්නේ ණය ගැතියන් විකුණුම් ණයට විකුණුම් විකින් 365. ඊළඟ ණය හිමියන් ගත්තොත් මෙන්න මේ සමීකරණ තුන තමයි අපි දන්නේ. පැහැදිලි නේද ඔයගොල්ලන්ට? එතකොට මේක දීලා තියෙනවා මේක ගන්න. එහෙනම් මේක හොයන්න පුළුවන්. මේක මේක හොයන්න පුළුවන්. මේක හොයන්න පුළුවන්. මේ තුන දන්නවනම් දලකාරක ප්‍රාග්ධනයත් ශුද්ධකාරක ප්‍රාග්ධනයත් හොයන්න පුළුවන්. බලන්න පුළුවන්ද කියලා. අපව ඔයගොල්ලන්ට දාන්න බලන්න ගියොත් සමීකරණේ පැටලෙන්න දන්නේ. ඉස්සෙල්ලා බලන්න සමීකරණ ටික ගැටලුවක් තියෙනවද කියලා මට කියන්න. ඒතර වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. කසුනි, මාධවි, සුජිත් සමීකරණ ටික පැහැදිලිද? ओके ඕකේ සර්. හරි. එතකොට එහෙනම් මේකට අර ආදේශ කරන්න පුළුවන් නේ. උදාහරණ ගත්තොත් දැන් තොග රැඳවුම් දින ගණන. අපි දැන් ආපහු අර ගානට ගියොත් ඒකේ තියෙනවා තොග රැඳවුම් දින ගණන 60යි. විකුණුම් පිරිවැය 20යි. හරි? විකුණුම් පිරිවැය 20යි. 20 මිලියන් මේක 60යි. දැන් තොග මම එකක් කරන්න. තොග රැඳවුම් දින ගණන 60යි නම් 60යි. අපි මේක 360 කියලා ගමු ලේසියට. විකුණුම් පිරිවැය 25යි. මිලියන්. දැන් නිකන් මේක ගත්තොත් කීයද? 60 360 එහා පැත්තට ගියා 360යි. තොගය බෙදීම 25. කයි 6යි එහෙම ගත්තා. තොගය දල වශයෙන් 25 බෙදීම 6යි. 4.1 හිතන්නකො මිලියන්. හරි. ඒ වගේ ණය ගැතිය හොයන්නත් පුළුවන්, ණය හිමියන් හොයන්නත් පුළුවන්. ඒතර තොගය දන්නවා, ණය ගැතියන් දන්නවා. එහෙනම් අන්තිමට gross working capital කියලා කියන්නේ මොකද්ද? තොගය සහ ණය ගැතිය. net working capital කියන්නේ gross working capital අඩු කරනවා creditors. ඔච්චරයි කරන්නේ. ඒක කරගන්න පුළුවන්ද? උත්තර ටිකක් තියෙනවා. right Achin, thank you. කලන කොහමද? තේරෙනවද? ජාලිය නිමේෂිකා ඔයගලන්ට කොහමද? එතකොට අපිට ඒකෙදි තියෙන්නේ අර සමීකරණය ආදේශ කරන්න. එතකොට මේකෙදිත් අර එකම දේ සමීකරණය අපිට thank you කලන. සමීකරණය අපිට අවශ්‍යයි. ඒක තමයි දැන් සමහරවිට ගාන ඇත්තටම හරියම ලේසි ගානක් එක. නමුත් අපි සමීකරණේ දැන හිටියේ නැත්තම් මෙන්න මේ ටික අපි පොඩ්ඩක් අතන හිර වෙනවා. ඒ කියන්නේ දවශීලතා සමීකරණ වගේම කාර්යක්ෂමතා. මෙතන කාර්යක්ෂම අනුපාත. හරි. ගොඩක් වෙලාවට මේ 365ම යොදන්න. සමහර අය 360 365 එහෙම නෙවෙයි 365 කියන එක යොදන්න ඕනේ. හරි. ඊළඟට මම කිව්වා සමහර වෙලාවට අර දැන් මෙතනදී නම් එක දත්ත ටිකක් විතරයි දීලා තියෙන්නේ. එතකොට ඇවරේජ් ස්ටොක් ගන්න විදිහක් නැහැ. කෙලින්ම තොගය. අපි තුන් අවුරුදු දෙකක් දීලා එක අවුරුද්දක හදන්න තිබ්බොත් සාමාන්‍ය තොගය. මේ දෙක එකතු කරලා දෙකට බෙදලා සාමාන්‍ය තොගය ගන්නට අවශ්‍ය වෙනවා.
හරිද? ප්‍රශ්න මොන හරි තියෙනවද? thanks ජාලිය. අනිත් අයට අසුනේ මම හිතන්නේ ඕකේ ඇති හරින්දි. හිමේෂිකා ඔයගලන්ට ඕකේ අමාලිත් පස්සෝ ජොයින් වෙලා තියෙනවා. හරි ඇති කියලා හිතනවා. මොන හරි ගැටලු ටිකක් තියෙනවා නම් මට කියන්න. ඒතර මූලිකවම අපි එතන ඊළඟ කාලේ ගියොත් අර අනිත් එක මම කිව්වේ අපේ ඊළඟ ක්ලාස් එක අප්‍රේල් 2 1 pm to 3 pm එකේ සිට 3 දක්වා සිකුරාදා ඊළඟ 4 වෙනිදා ක්ලාස් එක වෙනකොට right Kasuni thank you Arindi. So then move on. Right. එතකොට මම හිතන්නේ මේකේ ප්‍රමාණවත් එක. ඊළඟට අපි part 2 තියෙනවා. මේකෙත් තියෙනවා අපි පොඩි වෙලාව පිළිබඳ ගැටලුවක් තියෙනවා අපි කෙටි ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරමින් යමු 18 මාර්තු ප්‍රශ්නේ ඒක අහනවා ව්‍යාපාරික ණය දුම් පත්‍රයක් ණය විශ්ලේෂණයේදී බැංකුවක් භාවිතා කරන ලබන මූල්‍ය අනුපාතයන්ගේ අන්තර්ගත විත්වයේ එක අයදුම්කරුගේ ඓතිහාසික අනුපාතයන් සමග අනුපාතයන් කාල ශ්‍රේණි විශ්ලේෂණය කිරීම වෙනත් ආයතන සමග විවිධ පැති අංශ අදාළ වන අනුපාතයන් විශ්ලේෂණය කිරීම අනිකුත් ආයතන සමග කාල ශ්‍රේණි විශ්ලේෂණය කිරීම ඉහත අ සහ අ මූල්‍ය අනුපාතයන්ගේ අන්තර්ගතය ඓතිහාසික අනුපාතයන් අනුපාතයන්ගේ කාල ශ්‍රේණි වෙනත් ආයතන සමග විවිධ පැති අංශ අදාළ වන ක්‍රොස් සෙක්ෂන් අදාළ වන අනුපාත අනිකුත් ආයතන සමග කාල ශ්‍රේණි සහ ඈ මොකක්ද ඔයගොල්ලෝ හිතන හොඳම උත්තරේ? Aද Bද Cද Dද? D sir. D. අනිත් එක එකයි දෙකට. ඔව් අපි දැන් උත්තරේ බැලුවොත් මෙතන මම දාලා නැහනේ. තියෙනවා. 8. තියෙනවා නැද්ද මෙතන? නෑ එතන උත්තරේ නෑ උත්තරේ ඇත්තටම D අනිත් පැයට පැහැදිලි නේද අපි උත්තර තියෙන එකට යන්නේ තෝ ටිකක් හරි 18 තියෙනවා සෙප්තැම්බර් ඕකේ මම අරක දාන්නම් මොකද ඒකේ බලමු 18 සෙප්තැම්බර් එක කවරක් නිවැරදිද ණය ගුණාත්මක භාවය විශ්ලේෂණය කිරීමේදී ඇඟියුම්කරුගේ දෘෂ්ටි කෝණය අනුව ප්‍රධාන අවධානම වන්නේ දුර්වල ගුණාත්මක බවින් යුතු ආයතනයක් යහපත් ගුණාත්මක බවින් යුක්ත ආයතනයක් කිරීම යහපත් ආයතනයක් දුර්වල බව කිරීම දුර්වල එකක් දුර්වල බව කිරීම වෙනත් කිසිවක් නෙවෙයි ඒ කියන්නේ අය කොච්චර ණයට සුදුසුද කියලා අපි තෝරණය කරනකොට අපි ක්‍රෙඩිට් මැනේජර් හැටියට අපි කරන කාරණා හතරක් මෙතන කියනවා. ඒ කියන්නේ බෑඩ් එක් කෙනෙක් ගුඩ් කියනවද?
good එක්කෙනෙක් bad කියනවාද bad එක්කෙනෙක් bad කියන එකද මේ කිසිවක් නොවේද? වැඩිපුරම අවධානය වෙන්නේ මොකද්ද? Aද Bද Cද Dද? මොකද උත්තරේ? සුජිත් කවින්දි Aද Bද Cද Dද? sorry ඔයගොල්ලෝ answers දීලා තියෙන්නේ සාලිය කියන ජාලිය කියනවා C කලන A මාධවී කියනවා A. මොකක් වගේ වේ යුතුද? මෙතනද කියන්නේ දැන් bad එකක් good කියන එක. good එකක් bad කියන එක. එතකොට ඇත්තටම risk එක වැඩිම මොකද්ද? bad එකක් good කියලා on board කරන එක නේ. දැන් good එකක් bad කියලා අපි හලන එක කමක් නැහැ. customer එතකොට අපිට portfolio එකක් නැති වෙයි customer හොඳ කෙනෙක් නැති වෙයි. හැබැයි bad customer කෙනෙක් අපි on board කරොත් good කියලා එතකොට අපි ලොකු risk එකක් ගන්නවා NPL පැත්තෙන් impairment පැත්තෙන් recovery පැත්තෙන්. ඒතකොට ඇත්තටම answer එක A. අපි බැලුවොත් මෙතන උත්තරය ඇත්තේ A කියලා. මේ තියෙන දුර්වල ගුණාත්මක බවින් යුක්ත ආයතනයක් යහපත් වූ ගුණාත්මක බවින් යුක්ත ආයතනයක් ලෙස ශ්‍රේණිගත කිරීම තමයි ගැටලු තියෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි එකේ ගත්තොත් මින් කවර ගෙවීම් ක්‍රමයකින් අපනයන විකුණුම් සඳහා ලැබිය යුතු ගෙවීම් අපනයනකරු වෙත ලැබෙන වෙත හරු වෙනවා. ඒ කියන්නේ export proceeds අපනයනකරු කියන්නේ exporterට කොහොමද එයා මොන හරි මුදලක් මෙහෙවනකොට අපි තුමු වාහනයක් ජපානයේ දැන් එයා export කරනකොට අපි මේ ටිකේ මුදල් යවනකොට කොහොමද යාට නිසි පරිදි මුදල් ගෙවෙන්නේ කියන එක තමයි ඇත්තටම මෙතන ගත්තොත් මෙන්න මේ C එක ප්‍රධාන නිෂ්කාශන බැංකුවක් විසින් නිකුත් කළ ණයවර ලිපියක් right ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් open accounts වත් එහෙම නැත්නම් බාණ්ඩ දුන්නට පස්සේ ආපහු ගෙවන එකකටත් වඩා letter of credit එකක් තමයි ගොඩක්ම important ඒ letter of credit එකකින් තමයි අපිට උපරිම ගන්න පුළුවන් කියන දේ පැහැදිලි වෙන්න. ඒතකොට risk එක අඩුම. එතකොට ඊළඟ එකට ගියොත් සංකේන්ද්‍ර අවදානම කියලා කියන්නේ මොකක්ද කියලා? සංකේන්ද්‍ර අවදානම කියලා කියන්නේ පාර්ශවයන් විශාල ගණනක් එකවර ගෙවීම පැහැර හැරීම නිසා සිදුවන අවදානම, විශාල ගණනක් පොදු අවදානම ගති ලක්ෂණ බෙදා ගැනීම නිසා සිදුවන අවදානම, නව නාය කලඹේ ඇති සංවේදීවත්කම වල ඓතිහාසික චර්යාව තුළ ශක්තිමත් ධනාත්මක සහසම්බන්ධතාවයක් තිබීම සියලුම පැහැරන ලද ණය අයදුම් කරන එක වර්ගීකරණ. ඒකට ඇත්තටම CD එකට එන්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේ AB වලින් එකක් උත්තරයක් එනවා. වැඩිම හොඳ උත්තරේ අපි බලමු B. right. මෙන්න මේක. sorry B. පාර්ශවයන් විශාල ගණනක් පොදු අවදානම් ගති ලක්ෂණ බෙදා ගැනීම සිදුවන අවදානම තමයි B කියලා කිව්වේ. හරි මේක. B. හරි. ඊළඟට මෙතන 4. පහත දක්වන ණය කිවිසුම් වලින් බාණ්ඩ විකිණීමේදී සම්පූර්ණ ගෙවීම ලැබෙන තෙක් බාණ්ඩවල හිමිකාරීත්වය රඳවා ගැනීමට උචිත ණය කිවිසුම කාඩ්පත ක්‍රමාරෝපිත කුලී සින්නක්කරය ප්‍රතිමිලදී ගැනීම විකුණුම් කිවිසුම. අතර මේක උත්තරේ කුලී සින්නක්කරය නැත්නම් hire purchase කියන එක. right. මොකද අනිත් ඒවා එහෙම වෙන්නේ නැහැ. නමුත් මේ කුලී සින්නක්කරේදී එහෙම නැත්නම් hire purchase වලදී අපිට ඒ chance එක තියෙනවා. ඒක තමයි මෙතන බලුවොත් ඔයගලන්ට තේරෙයි. මේ තියෙන 4. ඊළඟට මින් කවර තොරතුරු ගණිතකරුවගේ වත්පත්
තොරතුරු සඳහා ගන්නා ප්‍රධාන ලිපි ගණුවේ තබා ගැනීම අවශ්‍ය නොවන්නේද? පොලි අනුපාත සම්බන්ධ කරගත හැකි නම දුරකථන බාර දීමේ ලිපින අත්සන්කල ණය ගිවිසුම. ඒක නම් පැහැදිලි. පොලි අනුපාත ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ ක්‍රෙඩිට් ෆයිල් එකේ තියාගන්න. මොකද ඒක සිස්ටම් එකේ එහෙම නැත්නම් ඒක යාවත්කාලින වෙන එකක්. නමුත් අනිත් තුනම වැදගත් වෙනවා. contact numbers හරි එහෙම නැත්නම් address එක හරි copy of agreement හරි වැදගත් වෙනවා. මෙන්න මේක බලන්න. මේක නම් ටිකක් අපි අතරම අපි ක්ලාස් එකේ කරෙත් නැහැ. නමුත් මේක අලුතෙන් ඒ කියන්නේ මේ සර්කියුලර් එකේ තියෙන එකක්. බැංකු පනතේ 3-4 අතරම NPL directions වල වගේ ණය අයිතිකාරම් වර්ගීකරණ ආදායම් හඳුනා ගැනීම කියන එක යටතේදී අභ්‍යන්තර තක්සේරු වාර්තාවගේ ප්‍රවේශ ලක්ෂ්‍ය මිලියන 10 මිලියන 10 මිලියන 5 මිලියන 5 .1.1.5.5. එතකොට ඇත්තට මේක උත්තරේ ගත්තොත් ඒක නම් පාඩම් කරගත්තට කමක් නැති එකක්. මෙන්න මේක. මිලියන 5 සහ 0.1කට වඩා දෙකෙන් අඩු ප්‍රමාණය. එතකොට ආන්සර් එක C. හරි. මේක මොකද මීට කලින් ඇත්තටම අපි අහලා තිබුණේ නැහැ. නමුත් ඒක පාඩම් කරගන්න මෙන්න මේක. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අක්‍රමික ණය NPL නම් අපි සාමාන්‍යයෙන් කියන ඔක්කොම එළියෙන් වැලියේෂන් එක කරන්න ඕනේ කියලා. නමුත් ඒකේ තියෙනවා ඩිරෙක්ෂන් එකකදී මිලියන 5ට වඩා අඩු හෝ එහෙම නැත්නම් බැංකුවේ ප්‍රාග්ධන පදනමින් 0.1කට වඩා අඩු හෝ කියන දෙකෙන්ම කට වඩා අඩුයි වැලියු එකක් අපිට ගන්න පුළුවන්. අපි හිතමු බැංකුවේ ප්‍රාග්ධන පදනම උදාහරණයක් අපි හිතමුකෝ මිලියන 100යි කියලා. එතකොට ඒකේ 0.1ක් කියලා කියන්නේ මිලියනයයි. එතකොට මිලියනය හෝ බිලියන 5 ගත්තොත් එහෙනම් ඒ දෙකෙන් අඩුම එක ගත්තොත් මිලියනය. එහෙනම් මිලියනයට වඩා අඩු ණය මුදල් සඳහා අපිට අභ්‍යන්තරික ගන්න පුළුවන්. අපි හිතමු බැංකුවේ ප්‍රාග්ධන බිලියන 10යි කියලා. එහෙමනම් ඒකෙන් 0.1ක් කියලා කියන්නේ 10 මිලියන් කියලා කිව්වොත් එහෙමනම් 10 මිලියන් හරි 5 මිලියන් වලින් හරි අඩු එක කියලා කියන්නේ මිලියන 5යි. එහෙනම් මිලියන 5ට වඩා අඩු ණය මුදල් සඳහා අපිට අභ්‍යන්තරික වැලියේෂන් එකක් එහෙම නැත්නම් තක්සේරු වාර්තාවක් ගන්න පුළුවන්. හරි ඒක එතකොට ඒක අර NPL ඩිරෙක්ෂන් එකේම තියෙන එකක්. ඒක පොඩක් පාඩම් කරගන්න මෙන්න මේක මේ පාර ඇහුවා දැන් ඉදිරියට තව අහලා තිබුණේ නමුත් අහන්න පුළුවන් නිසා. අපි මේක ගත්තොත් මේක නම් අපි හැම වෙලේම හදන එකක්. ආයෝජන බැංකුවක මිලියන 5ක් අක්‍රමික ණය අඩමාන ණය doubtful වර්ගීකරණය ඇත ලයිස්තුගත් සමාගමේ කොටස් මිලියන 5ක් තියෙනවා නම් මේ සඳහා වෙන් කිරීම කොච්චරද කියලා මතකද බලන්න. ඔයගොල්ලන්ට මතකද බලන්න මේ වගේ ගානක් හදන එක? මොකද්ද මේක මුලින්ම බලන්න ඕනේ? මිලියන 5ක් කිව්වා. NPL right doubtful කාණ්ඩේ. ඒතර 50%යි වෙන් කිරීමේ ප්‍රතිශතය ඒ ඔක්කොම හරි. ඊළඟට මම කිව්වා සුරුකුම පිළිගත හැකිද නැද්ද? ඔව් කොටස් පිළිගත හැකිද? පර්සන් කරටි කෝපරේට් ගන්න තියෙන බැරි. සමාගම කොටස් නම් පිළිගත හැකි නේ. කීයද percentage එක 100ට? percentage එක කීයක් වගේද? කොටස් ගත්තොත් කීයද percentage එක? කීයක් වගේද? 90යි right? එහෙනම් 5 මිලියන් වලින් 90ක් කියන්නේ කීයක්ද? 4.5 මිලියන්. එතකොට එහෙනම් 5 මිලියන් තමයි අපේ අවුට්ස්ටෑන්ඩින් එක. සුරුකුමේ haircut rule එක දැම්මම 5 මිලියන් 90% 4.5 මිලියන්. 5 මිලියන් 4.5 මිලියන් අතර වෙනස ලක්ෂ 5යි. ඒකෙන් 50ක් තමයි අපි වෙන් කරන්න ඕනේ. 2,50,000යි. මම හිතන උත්තරේ බලමු. ඔව් 2,50,000යි. ඒක මතකද කට්ටියට? සුජිත් මතකද ඒ ගණන්?
ප්‍රකාශිත කොටස් නම් 90යි ප්‍රකාශ නොකළ නම් 75යි නේ. හරියට හරි. ඒක ප්‍රකාශිතයි 5 මිලියන් වලින් 90% ගත්ත 4.5 ඒක අඩු කරනවා ණය ශේෂයෙන්. ඒ දෙක අතර වෙනස ලක්ෂ 5යි. ඊට පස්සේ අපි බලනවා මොන කාණ්ඩෙද ආ ඉන්නේ කියලා. doubtful නම් 150යි. බොල් ණය නම් 100යි right? මතකයි නේද? කසුනි මතකද එහෙම එකක් තියෙනවා. කලන මාධවි මතකද? අර ටේබල් 6ක් 7ක් ගහලා අපි පාඩම් කරේ. ඒක කෙටි ප්‍රශ්න වලටත් එනවා. good. දැන් අපි මම මේක කිව්වේ නිකන් අර ආපහු ඔයගොල්ලෝ ආපහු රිවිෂන් එක කරගෙන යනකොට චුට්ටක් ඒ වගේ ඒවා චුට්ටක් බලලා රෙඩි වෙන්න. thank you කලන thank you අචිනි කසුනි තුන් දෙනාටම. right එතකොට දැන් එහෙම ආපු ගමන් දැන් අර මම කිව්වේ මුලින්ම බලන්න සුරකුම පිළිගත හැකිද නැද්ද? පිළිගත හැකි නම් මොකද්ද percentage එක? අපි discounted value එක ගත්තා. haircut rule. ඊට පස්සේ බැලුවා ණය මුදල මොකද්ද? ඒ දෙක අතර වෙනස කොච්චරද? ඊළඟට බැලුවා අපි ඉන්නේ කොතනද? doubtful ද? loss ද? special mention ද? කොතනද? ඒ අනුව percentage එක ගහලා වෙන් කිරීම කරා. එතනින් එහාට ගියොත් බෝල් කාණ්ඩේ 12 24 24 36 36 48ට තවත් කතන්දර ටික ගන්න. table 7 පාඩම් කරා ඒ ටිකෙන් උත්තරයක් ගත්තා. right. එහෙමනම් අපි දැන් ඉතුරු ටික දල වශයෙන් මම කියන්නම්. එතෙන්දී අහනවා බෑන්ක් ගැරන්ටියක් වගේ ගත්තොත් ඒකක ඉන්න කොටස් තුන අපි කියනවා ප්‍රින්සිපල් බෙනිෆිෂරි ගරන්ටර්. දැන් ගරන්ටර් අපි අර්ථලාභියා කියලා කියන්නේ අපි කස්ටමර්, ප්‍රධානියා කියලා කියනවා ප්‍රින්සිපල්. ඒ කියන්නේ මොනවා හරි බෑන්ක් ගැරන්ටි එකට සම්බන්ධ වෙන පාර්ශව මොකක්ද කියලා. ඊළඟට මෙතනද කියනවා අර දඩපොලිය ගැන. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් පීනල් ඉන්ට්‍රස්ට් එකක් කියලා කියන්නේ හිඟ වාරික පවතින කාලය තුල හිඟ වාරික සඳහා පමණක් දඩපොලිය ගණනය කරන්න පුළුවන්. ඒ ඩිරෙක්ෂන් එක ඇරෙට තියෙන්නේ එහෙමයි. ඒ කියන්නේ අපි ලෝන් එකක් දීලා ලෝන් එක නොගෙවනවා නම් ඒ නොගෙවන කාල සීමාවේ තියෙන වාරික සඳහා දඩපොලිය ගණනය කරනවා. හරි. ඊළඟට අන්තිම එක තියෙන්නේ අන්තිම ප්‍රශ්න මොකද්ද? ක්‍රෙඩිට් ගැරන්ටි එකක්. ක්‍රෙඩිට් ගැරන්ටි එකක් කියලා කියන්නේ සමහර වෙලාවට අපි දැන් අපි උදාහරණයක පැහැදිලි ඇතිනේ මේ උත්තරේ ණය සම්පාදක කියන්නේ බැංකුවේ අලාභයේ සම්පූර්ණ හෝ කොටසක් අවශෝෂණය කිරීම පිණිස තෙවන පාර්ශ්වයක් විසින් ලබා දෙන ණය අවදාන කිරීමේ ක්‍රමවේදයක්. හරිද? ගාස්තුවට යටත් හෝ ගාස්තුවට නිදහස් ලබා දෙනවා. උදාහරණයක් ගත්තොත් මහ බැංකුව මගින් අපිට ගැරන්ටි එකක් දෙනවා. අපි ඇග්‍රිකල්චරල් සෙක්ටර් එකට ණය ලබා දුන්නාම ඒවා නොගෙවන අවස්ථාවක් ආවොත් ඒ සඳහා යම්කිසි ආකාරයක හානි පූර්ණයක් කිරීමේ හැකියාව. ඒක තමයි සාමාන්‍යයෙන් අපි මේ කියන්නේ ක්‍රෙඩිට් ගැරන්ටි එකක් කියලා. right? එතකොට මම දැන් මේ නිකන් මේ කෙටි ප්‍රශ්න එකක් මේ වෙලාවේ ගත්තේ ඔයගලන්ට අර අපි සමහරට essay questions වලට රචනා ප්‍රශ්න වල තියෙන ඒවා මෙතෙන්ට ගේන්න තියෙන සම්භාවිතාවකුත් තියෙනවා කියලා පෙන්වන්න. දැන් මේ ගණන් අපි හිතුවේ රචනා වලට විතරයි. නමුත් දැන් මෙතෙන්ටත් එනවා. ඊළඟට දැන් GP NP වගේ දේවල් කම්පියුට් කරන්නත් ගත්තොත් මම ඊට කලින් අර 18 මාස තුල ඇත්තම උත්තර තිබෙන්නේ නැති නිසා ඒ කියන්නේ අර දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන කොටස් දැන් අපි පුරුදුයි කියලා හිතාගෙන මේ පළවෙනි එකටත් ගේන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒතොර චුට්ටක් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් වෙන්න ඕනේ. ඒක දැන් ආපහු මම රීකැප් එකක් කරොත් දැන් අපි ඊළඟ සිකුරාදා දෙවෙනිදා 1 සහ 1 සිට 3 දක්වා තවත් මම ඊතුරු ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මට ගොඩක් වෙලාවට මම හිතන්නේ මේ ටික ඔයගොල්ලන්ට ෂෙයා කරලා තියෙන නිසා මේ සිලෙක්ටඩ් ක්වෙස්චන්ස් ටික ඔයගොල්ලෝ බලන්න. එතකොට එතනින් එහාට අපි ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. එතන ප්‍රමාණවත් නොවුනොත් මම තව ඉදිරියට දවසක් අරගෙන ඔයගොල්ලොත් එක්ක ඊටු ටික සාකච්ඡා කරන්න. ඒතර ඔයගොල්ලන්ගෙන් දැන් මට වෙන්න ඕනේ අර මම මුලින්ම කිව්වා වගේ දැන් එකක් තියෙනවා මගේ සම්පූර්ණම presentations කැලි 4කට chapters 4කට මම කඩලා කරා. ඒකට reading material ටිකක් මම ලබා දුන්නා. ඊට පස්සේ කෙටි සටහන් පිටු 18කින් මම එකක් ලබා දුන්නා. ඊළඟට ඔයගොල්ලන්ට මම දුන්නා graphical එහෙම නැත්නම් presentation summary එකක් syllabus එක ඔය හතර මම ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඊළඟට past papers මම කිව්වා ගිය අවුරුද්දේ ඉඳලා ආපස්සට papers 6ක් අරගෙන බලලා සාකච්ඡා කරගෙන ඒක දැනුම්වත් වෙන්න ඒක මම අඩුම ගානේ අර ක්ලස්ටර් කරලා එක ප්‍රශ්නකින් එක ඒරියාවකින් එක ප්‍රශ්නයක්වත් ඒ කියන්නේ ක්ලස්ටර් කරනකොට තේරෙනවානේ මේකෙන් අහලා තියෙන ඔක්කොම ටික එකක් හරි ලියලා පුරුදු වෙන්න කියන එක තමයි මූලිකම දේ. ඒතර අවසාන වශයෙන් මම
දැනට මේ සාකච්ඡා කරගෙන යන තෝරාගත්ත ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරනවා. ඔය කියන ඔය ක්‍රමවේද 6 හරහා මම හිතනවා අපි හොඳටම ප්‍රමාණවත් වෙවි ඉදිරියේදී මොනවා හරි ගැටලු ඒ කියන්නේ විභාගය සම්පූර්ණ කර ගැනීම සඳහා. එතකොට මම හැමදාම කියනවා වගේ දැන් මම හිතන්නේ මගේ නම්බර් එක ඔයගලන්ට මම දීලා ඇති. මම ආපහු දාන්නම් ඔෆිස් නම්බර් එකත් ඕනම වෙලාවක ඔයගලන්ට මට කතා කරන්න පුළුවන්. ඒ වගේම මේ මොනවා හරි ඩවුට් එකක් තියෙනවා නම් කතා කරන්න සාකච්ඡා කරලා ඒක ක්ලියර් කරගන්න ගැටලුවක් නැහැ. මම මුගක් වෙලාවට ඔෆිස් එකටත් ડોකියුමන්ට්ස් අරන් ගිහිල්ලා ඒ ටික තියාගෙන මම මේ ඒ සම්බන්ධයෙන් දැනුමත් වෙලා ඉන්නම්. එතකොට අනිත් එක තමයි පුළුවන් හැමෝම එන සතිය අර දෙවෙනිදා ඒකට සම්බන්ධ වෙන්න. මොකද ඒකෙත් ගණන් හදන කොටසට නොවුනත් තීරි කොටසක් තමයි ඊතුරු ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නේ. ඒකදී අපි කරලා ඒක ඉවර කරන්න බලමු. එහෙමනම් සම්බන්ධ වීම ගැන ස්තුතිවන්ත වෙනවා. එතකොට දැන් අපිට අවුරුදුත් එක්ක ඇත්තට මාස දෙකක් අපිට ඉදිරියේදී තියෙයි. ගොඩක් වෙලාවට ජූනි වගේ වෙනකොට විභාගෙ තියෙන නිසා අද ඉඳන්ම උපරිම මහන්සියක් යොදලා ඔයගොල්ලෝ කරන සබ්ජෙක්ට් එක ඉවර කරගන්න උත්සාහයක් ගන්න. හරි. එහෙමනම් අපි දෙවෙනිදා එකට සම්බන්ධ වෙමු. ඊතුරු පසුගිය ප්‍රශ්න පත්‍ර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ. ඔව්. කාර්යක්ෂමතා අනුපාතය අපි වැඩි කරන්නේ 365 නේද සමීකරණ තුනම? yes 365 තමයි ස්ටෑන්ඩඩ් නම්බර් එක. මොකද අපි දැකලා තියෙනවා 360 නුත් කරනවා. නමුත් 365 ගන්න එක සාධාරණයි. මොකද සමහර වෙලාවට අපි සජෙස්ටඩ් ආන්සර්ස් හැමතැනම තියෙන 365. අපි ලේසියෙන් 360 කරාට 365 කියන නම්බර් එක අරගෙන කරන්න. හදිසි හරිවා 365 වෙනුවට 360 පාවිච්චි කරනවා නම් පොඩි නෝට් එකක් දාන්න වසරේ දින 360 ලෙස යොදාගෙන ගණනය කළ ඇත කියලා. 365 තමයි සාමාන්‍යයෙන් අපේ ස්ටෑන්ඩඩ් number of days per year. වෙන මොනවද ප්‍රශ්න තියෙන්නේ? හරි එහෙමනම් අපි අදට සමුගමු. ඊළඟ සතියේ සිකුරාදා හම්බ වෙමු. බොහොම ස්තුතියි.